හරි. කතා කරන්න පුතේ ටෙස්ට් යුවර් නොලෙජ් දෙවෙනි පේපර් එක කියලා එකක් දීලා තිනවා. අන්න ඒක තමයි කතා කරන්නේ. හරි. එතකොට මම නවත්තලා ලියලා ඇති කියලා. ඒක සහ අපිට තාම මම හිතන්නේ මොකක් හරි පේපර් එකක් කතා කරන්න තියෙනවා. මම හිතන්නේ අර ෆුල් පේපර් එකක් දුන්නා ඒක වෙන්නේ නැති. මට මතකයි ඒක කතා කරන්න තියෙන්නේ. කතා කරන්නේ නම් ඔයාලට අද accounts class එක තියෙනවා පාමාර වෙද්දී ඉවර කරන්න ඔයාලට පොඩි පැයක බ්‍රේක් එකක් දීලා ඉවර කරන්න. හරිනේ. පුළුවන් අපිට අපි ප්‍රශ්න ටික කතා කරමු. හරි. right. පේපර් එක අතේ තියෙනවා නේද? පේපර් එකේ උත්තර ටික තියෙනවානේ. පේපර් එක දැන් කියවලා ලියලා උත්තර ටික ඔයාලා ළඟ තියෙනවානේ. මම ප්‍රශ්නේ කියවලා ප්‍රශ්නට දාලා උත්තරේ බෝඩ් එකේ ලියන්නම් ඔයාලට හදිස්සිය හරි මිස් වුණොත් බලා ගන්න කියලා. හරිද? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කතා කරලා අහන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මම කියන උත්තරයට වඩා වෙනස් උත්තරයක් තියෙනවා නම් ඔයාලට ඒ සම්බන්ධව අහන්න පුළුවන්. මේ පේපරේ ලොකු වැරද්දක් තියෙනවා අංකවල. හරි. ඒ වගේ වෙලාවකට ඔය සමහරලාට මේ තාට ඔය නිදිමත එහෙම පේපර්ස් හදනවානේ. හරිද? සමහරද මේකේ මම දැන් මම පේපරේ බැලුවා මේ බලද්දී එකම ප්‍රශ්නේ දැන් දෙක තියෙනවා. ඊට පස්සේ තමනාද එකම අංකේ තැන් වල තියෙනවා. ඒ වගේ වෙලාවට පොඩ්ඩක් ඒ ටික හිමම කරගෙන යන්න මේ මාව පොඩ්ඩක් දැනුවත් කරලා මේ ඒ දාලා තියෙන අංක ටික දාලා කරගෙන යන්න. ප්‍රශ්නයක් නැහැ. මේ ඒක අපි මිස්ටේක් ඊළඟ පේපර් වල මිස්ටේක් හදලා ඒ අඩපාඩු නැති වෙන විදිහට මම අර දෙන්නම්. ඔය සමහර නිදාගෙන නිදිමතේ බාගෙන නිදිමතේ හදපු පේපරයක් වෙන්න ඕනේ. right. හරි. පළවෙනි ප්‍රශ්නේ. හරි ටෙස්ට් යුවර් නොලෙජ් 2 පළවෙනි ප්‍රශ්නේ. හරි. අවශ්‍යතා සහ උවමනා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. දැන් පුතේ දැන් වාට පේපරේ මේ ලාවේ ෆිසිකලි එහෙම නැත්නම් වාට මේ print එකක් දීලා නැහැනේ තාම. හරි print එකක් දීලා පේපරේ තියෙන වෙලාවක MCQ ප්‍රශ්න බිස්නස් වල කතා කරද්දී එහෙම නැත්නම් ආ බිස්නස් පේපර් එකේ ලියද්දී ආ මතක තියාගන්න ඕනේ මේ ප්‍රශ්නේ වැදගත් කැලලක් තියෙනවා. අනේ වැදගත් කැලලට පොඩි ඉරි කැලලක් ගහන්න වගේ මතක තියාගන්න. ක්ලාස් එකේ නම් හයිලයිට් කරගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ අනිත් වෙලාවට පොඩ්ඩක් අර මොකද්ද ඉරි කැලලක් ගහලා තියාගත්තා නම් වැදගත් වෙනවා. හිතනවද? දැන් මේක බලන්න දැන් අවශ්‍යතාව වමනා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. දැන් අපි අහන්නේ නිවැරදි ප්‍රකාශය. හරි නිවැරදි ප්‍රකාශය කියන එකට පොඩ්ඩක් ඉරි කැලලක් ගහනවා නම් වටිනවා. හරි අනේක මම අදහස් කරේ. එතකොට පළවෙනි එක තියෙනවා අවශ්‍යතා කිසියම් ආදයකදී උවමනා බවට පත් වෙන්න පුළුවන්. බලමු. අවශ්‍යතා හා උවමනා අලෙවිකරුවන් නිර්මාණය කරන්න පුළුවන්. උවමනා නිර්මාණය කරාට අලෙවිකරුවාට අවශ්‍යතා නිර්මාණය කරන්න බෑ. දෙවෙනි උත්තරේ අවුට්. අවශ්‍යතා හා උවමනා සපුරා ගැනීමට ජීවත් වීමට අත්‍යවශ්‍ය නැහැ. අවශ්‍යතා උවමනා සපුරා ගන්න එක ජීවත් වෙන්න අත්‍යවශ්‍ය නැහැ. අවශ්‍යතා අනිවාර්යෙන් සපුර ගන්න ඕනේ. උවමනා නම් නැදත් කමක් නැහැ. ඒ නිසා තුන්වෙනි උත්තරේ අවුට්. උවමනා කිසියම් ආදයකදී අවශ්‍යතා බවට පත් වෙන්න පුළුවන්. හරිද? අවශ්‍යතා උවමනා යන දෙකම ක්‍රය ශක්තිය මත තීරණය වෙනවා. ඔව් කොහොම කරත් ක්‍රය ශක්තිය තීරණය වෙනවා. මොකද ක්‍රය ශක්තිය කියනවා මිලදී ගන්න තියෙන හැකියාව. ඒක මත වාගේ අවශ්‍යතාව වමනා තීරණය වෙනවා. හරිද? අතන අපිට 1යි 4යි උත්තර දෙකේ අතරින් හොඳ එකක් තෝරන්න වෙනවා. නෑ අපිට එකක් ගන්න පුළුවන් හතරක් ගන්න පුළුවන් අපිට අතාරින්න වෙනවා 5 එකඟ වෙනවද නැද්ද මම දන්නවා අපි තියරි නෝට් එක බැලුවොත් තියරි නෝට් එකෙන් අපි ඔයාලට පැහැදිලි කරනවා අවශ්‍යතාව වෙන සංකල්ප පැහැදිලි කරද්දී තියරි නෝට් එක පෙන්නනවා right අවශ්‍යතා යම් ආදියකට උවමනා වෙන බවට දැක්වීම කියලා. එහෙම එකක් අපි දක්වනවා. හරි. අවශ්‍යතා යම් ආදියකදී උවමනා බවට දැක්වීම. So paper screen P. මොකක්ද ඒකේ තේරුම? තේරුන්නේ නැහැ මැසේජ් එක. කාගේ හරි අවශ්‍යතාවයක් එක් කාලයක අවශ්‍යතාවයක් යම් ආදියකදී උවමනා බවට පත් වෙන්න පුළුවන් හරි.
හරි. අවශ්‍යතා උවමනා දෙකම ක්‍රියා ශක්තිය බලපාන්නත් පුළුවන්. කෙනෙක්ට උවමනාවක් වෙලා තිබ්බ දෙයක් අවශ්‍යතාවයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒක ඉස්තර ස්ට්‍රෝක් මාරු. එතන මම උත්තරේ කියනවා 4 කියලා. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ කියනවා 4. කොහොමද? හරි. වෙනස් උත්තර දෙනවා නම් කියන්න. හරි. පළවෙනිම උත්තරේ කියනවා 4 කියලා. පාසතන් සිද්ධීන් තුලින් ව්‍යාපාර ගති ලක්ෂණ පිළිඹු වන සිද්ධිය නිවැරදිව දක්වා ඇත. ව්‍යාපාර ගති ලක්ෂණ පිළිඹු වෙන්න නම් අපි මේකට අදාළ කරගන්න ඕනේ මාතෘකාව තමයි ව්‍යාපාරවල ගති ලක්ෂණ කියන මාතෘකාව පදනම් කරගෙන තමයි මෙතනට එන්න ඕනේ. හරිද? පළවෙනි ඒ අකුර කියනවා රුක්මාල් තම බාල සහෝදරයා වන නිර්මාල්ට ව්‍යාපාරාධිකාරියට පාඩමක් කියා දෙන්න. පාඩමක් කියලා දෙනවා. ඒක අපිට ව්‍යාපාරයක් කියලා ගන්න බෑ. ආනයනය කරන ලද විශේෂ ගම්බෝතල් වර්ගයක් පැතුම් විසින් ලේබල් අලවා සුපිරි වෙළඳසැල් වෙත නිකුත් කරනවා. හරි. ගෙනාව ගෙනල්ලා ලේබල් ඇලෙව්වා අලවලා නිකුත් කරා. පුළුවන්. B කියන එක පුළුවන්. දැන් මේ වගේ ප්‍රශ්නකදී දැන් මේකේ තියෙනවා නේද මේ A B C D කියලා මෙහෙම තියෙනවා නේද? ඔයාලට හරි කියලා හිතන එකට මෙන්න මේ පොඩි හරියක් දාගන්න. හරි. ගම්වතුර හේතුවෙන් බලංගොඩි ගෙන්නල්ලා දෙලවලු ජනිත විසින් සාහන මිල දෙකනවා. සාහන මිලට ගෙනාවුවත් ගම්වතුර හිටන ගෙනාවත් මොනවා හරි හිටන ගෙනාවත් කොහොම හරි ගෙනාව එළවලු ජනිත විකුණලා තියෙනවා. ඒතර ඒකත් ගන්න පුළුවන්. මේ ගම්වතුර නිසානේ සාහන මිලට විකුණලා තියෙන. ඒ කියන්නේ අර මිනිස්සුන්ට සාහනයක් දෙන්නනේ. නැතුව එයා කොහොමද එළවලු විකුණන කෙනෙක් එළවලු ගෙනාපුවා මිනිස්සුන්ට ගම්වතුර නිසා සාහන මිලට විකුණලා තියෙනවා. ගන්න පුළුවන්. නිමාලි සතුව තිබු පරණ මහාන මැෂිම යකඩ වලට විකුණනවා. මහාන මැෂිමක් යකඩ වලට විකුණනවා. හරි. ගණදිනුවක් වෙනවා. හැබැයි ගණදිනුව අකණ්ඩ වෙනවද? නැහැ. ඒ නිසා B ගන්න බෑ. B සහ C අපිට ගන්න පුළුවන්. එතකොට උත්තරේ 4. හරිද? ඊට පස්සේ 3. ගෝලීකරණය කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා අහන්න. ගෝලීකරණය කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා අහන්න. භෞතික වශයෙන් ලෝකේ කුඩා වීම. එහෙම වෙනවද? නැහැ. වෙළඳාම සඳහා රටවල් එකතු වීමේ ක්‍රියාවලිය. ඒකත් නෙවෙයි. ගෝලීය වශයෙන් එක් මුදල් ක්‍රමයක් භාවිතා කිරීම. නැහැ. ලෝකේ පවතින රටාවට එරෙහිව සටන් කිරීම සඳහා රටවල් වල වෘත්තීය සමිති එකතු වීම. නිකන් ලෝකෙම එකතු වෙලා ලෝකෙට ගහනවා වගේ නෑ. ගෝලීය වශයෙන් ව්‍යාපාර ආයතන අතර ඇති අන්තර් සම්බන්ධතාවය. අන්න තුන්වෙනි එකට උත්තරේ 5. හරි. තුන්වෙනි එකට උත්තරේ 5. 4. පහත පුද්ගලයන්ගේ ප්‍රකාශ අතුරින් සමාජ වගකීම හරියටම කියලා දෙන්නේ කවුද කියලා අහනවා. හරිද? පහත ප්‍රකාශ අතරින් සමාජ වගකීම හරියටම කියලා දෙන්නේ කවුද කියලා. පළවෙනි කියනවා නිමන්ත. කොටස්කරුවන්ගේ අපේක්ෂාවන් ඉහළින්ම තෘප්තිමත් කිරීමයි. නෑනේ. ඇත්තටම සමාජ වගකීම කියන්නේ ඇල්මක් තියෙන සියලුම පාර්ශ්වයන්ට තියෙන බැඳීම් ඉටු කරන්න ව්‍යාපාරයේ වගකීම. ඇල්මැදි සියලුම පාර්ශ්වයන් කියපු ගමන් කොටස්කරුවෝ ඉන්නවා. හැබැයි කොටස්කරුවෝ විතරක් කියලා කොහෙවත් කියලා නැහැ. ඒ නිසා නිමන්ත වැරදි. පවත්නා නෛතික රාමුවට අනුව ව්‍යාපාර පවත්වාගෙන යන්න නෑ. සමාජ වගකීම් ආචාර ධර්ම කියන්නේ නෛතික රාමුවට වඩා එහා ගියපු දෙයක්. ඒ කියන්නේ නැත්නම් නෛතික රාමුවට අමතරව තමන්ගේ හොඳ වෙනුවෙන් කරන දෙයක්. නිසා නෑ. සම්බන්ධත් එළියේ. වසද්ද අයිතිකරුවන්ගේ අපේක්ෂාවන්ට වඩා සමාජ අවශ්‍යතාවයක් නෑ. අයිතිකරුවන්ට අපේක්ෂාවන් දීලා සමාජයේත් අපේක්ෂා දෙකම ඉටු කරනවා. ඒ නිසා වසන්තත් එළියේ. ජයන්ත ව්‍යාපාර ක්‍රියාවලිය තමන්ටත් තමන් සමග කටයුතු කරන සිසු පාර්ශවයෙන්ට යහපතක් වන ආකාරයට හැසිරීම. අන්න 4 වෙනි එකට උත්තරේ අපිට ජයන්ත කියලා ගන්න පුළුවන්. ජයන්ත කියලා කියන්නේ දෙවෙනියට ඉන්න උත්තරේ. ඒතර 4 උත්තරේ 2 කියලා ගන්න පුළුවන්. හරිද? 5 වෙනි අංකේ නැත්නම් 5 වෙනි ප්‍රශ්නේ. ව්‍යාපාර සමාජ වගකීම් ඉටු කිරීම සඳහා
වර්තමාන ව්‍යාපාරිකයන් උනන්දු වීමට හේතු සාධකයක් නොවන්නේ. අන්න මෙයාගේලාක හේතු සාධකයක් නොවන්නේ කියන කැලල පොඩ්ඩක් highlight කරගන්න. එහෙම නැත්නම් නොවන්නේ කියන එකට පොඩ්ඩක් අර ඉරි කැලලක් ගහලා තියාගන්න. සමාජ වාක්‍යයෙන් ඉටු කරන්න වර්තමානයේ ව්‍යාපාරික උනන්දු වෙන්න හේතුවක් නෙවෙයිලු. ඒතර මේක එක හේතුවක් කියන්නේ උනන්දු වෙන්න හේතුවක් නොවෙනවා. අනිත් හේතු හතරම උනන්දු වෙන්න බලපාන හේතු වෙනවා. ගණනකරුවන් ව්‍යාපාර අතර බැඳීම් හොමාරු කරගන්න එක සමාජ වාක්‍යයෙන් ඉටු කරගන්න හේතුවක් කියලා අපිට කියන්න අමාරුයි. පාරිභෝගික දැනුවත්භාවය ඉහළ යනවා. අන්න ඒක බලපාන එක හේතුවක් විදියට. මොකද පාරිභෝගිකයාගේ දැනුම වැඩි දැන් ඉස්සර වගේ නෙවෙයි. පාරිභෝගිකයට අවබෝධය වැඩි. ඒ නිසා ව්‍යාපාර සමාජ වාක්‍යයෙන් ඉටු කරන්න එනවා. සමාජ වාක්‍යයෙන් බලන ව්‍යාපාරවල දැනුවත්භාවය. ව්‍යාපාරිකයාගේ දැනුමත් ඉහළ යනවා. ගත්තා. සමාජ පිළිගැනීම වර්ධනය කර ගැනීම. සමාජයට මොකද සමාජ වාක්‍යයෙන් ඉටු කරාම සමාජයෙන් තියෙන මෙයාට තියෙන පිළිගැනීම වර්ධනය වෙනවා. ඒකත් හරියි. තරංගකාරීත්වයට මුහුණ දී ගනුදෙනුකරුවන් ග්‍රහණය කිරීම. තරඟකාරීත්වයෙන් ඉස්සරහට යන සමාජයක් ඉදිරි කරන්නේ ගන්න. පළවෙනියට තිබ්බ ගනුදෙනුකරුවෝ ව්‍යාපාර අතර සම්බන්ධතාවය තිබ්බා කියලා ඒක සමාජයක් ඉදිරි කරන්න පෙළඹවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට පස්වෙනි එකට ගන්න පුළුවන් උත්තරේ ඒක නොවන්නේ මොකක්ද කියලා අහන්න. එක ගන්න පුළුවන්. හරිද? හරි. ව්‍යාපාර වල සමාජයක් ඉදිරි කිරීමට විවිධාකාරයෙන් දායක වෙන්න පුළුවන්ලු. පහද පිළිතුරු අතරින් දායකත්වයක් ලෙස සැලකිය නොහැකි. අන්න ඒකත් නොහැකි කියන්නේ. සමාජ වගකීම් වලට දායක වෙන්න පුළුවන් ආකාරයක් නෙවෙයි කියන දේ තමයි අහන්නේ. නොහැකි කියන එක highlight කරලා තිබ්බනම් හොඳයි. පරිසෙහිතගාමී පරිදි ව්‍යාපාර ස්ථාන සැලසුම් කිරීම. ඒක දායක වෙන්න පුළුවන් ආකාරයක්. හිතකර සේවා පරිසරයක් බිහි කිරීම තුළින් සේවකයන් අභිප්‍රේරණය කිරීම. හිතකර සේවා පරිසරයක් බිහි කිරීම තුළින් සේවකයන් අභිප්‍රේරණය කිරීම පුළුවන්. ආර්ථික ප්‍රතිලාභ හිමිකරවන්න නියමාකාරයෙන් වාර්තා කරන්න වංචාවන්නේ. ඒ නිසා බෑ ඒක අයින් වෙන්න ඕනේ. පාරිභෝගිකයන් සාධාරණ අයුරින් සැලකීම. පුළුවන්. ඒ කියන්නේ දායක වෙන්න පුළුවන් ආකාරය සමාජ සුබසාධන ක්‍රියාකාරකම් වලට ක්‍රියාකාරීව දායක වෙනවා. ඒකත් දායක වෙන්න පුළුවන් ආකාරය. හැබැයි තුන්වෙනියට තියෙන එක එම දායක වෙන්න පුළුවන් ආකාරයක් නෙවෙයි. හරි. ඒ නිසා 6 වෙනි එකට උත්තරේ 3 කියලා කියනවා මම. 7 පාරිභෝගිකයන් ඉටු කරන්න ඕනේ සමාජ වාක්‍යයෙන් මොනවාද කියලා අහුවම සිසුන් 5 දෙනෙක් මෙන්න මෙහෙම ප්‍රශ්න පිළිතුරු ටිකක් දුන්නා. පාරිභෝගිකයන් ඉටු කරන්න ඕනේ සමාජ වාක්‍යයෙන් මොනවාදයි අසූ විට සිසුන් කිහිප දෙනෙකු ලබා දුන් පිළිතුරු 40. පාරිභෝගිකයන් කරන්න ඕනේ සමාජ වාක්‍යයෙන් ගැන තමයි අපි අවධානය දෙන්න ඕනේ. දැන් බැලුවොත් ලලිත් හරිතාගාර වායු නාම කිරීම. පරිසර සංරක්ෂණය සේවක සුබසාධන. ඔය තුනම පාරිභෝගිකයට අදාළ වනේ. හරිතාගාර වායු කියන එකයි පරිසර සංරක්ෂණය කියන එකම පරිසරයට අදාළයි. සමාජ පොදු පරිසරය කියන එක සේවක සුබසාධනය කියන්නේ සේවකයට අදාළයි. අජිත් භාණ්ඩ සංවර්ධනය සාධාරණ මිල ඉහළ ගුණත්වය කියන්න පුළුවන් පාරිභෝගිකයට අදාළයි කියලා තුනම. සජිත් පරකින්නම් තමයි ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රශ්නවල උත්තර තමයි අපි දෙන්නේ. එනකොට ඔයාලට මම කියන උත්තර වලට විරුද්ධ උත්තර දෙනවා නම් ඔයාලට පුළුවන් ඉදිරිපත් කරන්න. right. ස්ක්‍රීන් එක ෂෙයා කරන්න විදියක් නැහැ පුතේ. මේ ෆෝන් එකෙන් හොස්ට් එක දීලා තියෙන හොස්ට් එක ෆෝන් එකෙන් දුන්නම අනිත් එක ස්ක්‍රීන් එක ෂෙයා කරන්න බැරි වෙනවා. මේක නිකන් බැලුවේ. හරිද? අදිත්ගේ කතාව හරිනේ. සජිත්ගේ කතාව. හරිද? සජිත්ගේ කතාව ගත්තම සජිත්ගේ කියලා දෙනවා.
සදික්්‍ය කතාව කියලා දෙනවා පාරිභෝගික අයිතිවාසිකම් සුරකීම ගන්න පුළුවන් පාරිභෝගිකයට ලාභය කියන්නේ අයිතිකරුවට අදාළ දෙයක් ඒ නිසා ගන්න බෑ ගෝලීය වෙනසම කිරීම සමාජය පොදු පරිසරය ඒ නිසා අපිට ගන්න බෑ සජිත්තේදී මාලිත් ඉහළ ගුණත්වය හරි ප්‍රාග්ධන සුරක්ෂිතතාවය අයිතිකාරයට අදාළ ඒ නිසා ගන්න බෑ වෘත්ති ආරක්ෂාව සේවකයට අදාළ ඒ නිසා ගන්න බෑ සමන් රැකියා අවස්ථා සමාජයට සාධාරණ වැටුප් සේවකයාට සමානාත්මතාවයේ සේවකයාට සමත් ගන්නත් බෑ ඒතර අපිට හරියටම ගන්න පුළුවන් පැහැදිලි එක්කෙනා අජිත් කියන්නේ දෙවෙනි උත්තරේ අජිත් කියන්නේ දෙවෙනි උත්තරේ හරි 8 සමාජ වගකීම් ප්‍රධාන ප්‍රභේද 4ක් යටතේ වර්ග කරනවලු පහත පිළිතුරු අතරින් ඊට අයත් නොවන්නේ මොකක්ද කියලා අහන්න සමාජය පරිසරය කියන එක හරි සේවකයෝ හරි ගණනකරුවන් කෙරෙහි හරි ආයෝජකයන් කෙරෙහි හරි කළමනාකරුවන් කෙරෙහි කියලා අපි වෙනම එකක් කියන්නේ මොකද සේවකයෝ කියන එක ඇතුලේ කළමනාකරුවත් ඉන්නවා කළමනාකරුවත් කියන්නේ එක්තරා විදිහක සේවකයෙක් අපිට ඕන නම් සේවකයෝ වර්ග කරන්න පුළුවන් කළමනා කරන සේවකයන් සහ කළමනා කරන නොවන සේවකයන් ඒ නිසා කළමනාකරුවර සේවකයා කියන එක ඇතුලේ ඉන්න නිසා අපි කළමනාකරුවන් අයත් සමාජ වගකීම් කියලා වෙනම එකක් ගන්නේ නැහැ ඒ නිසා ඊ කියන අකුර වැරදි එතකොට අපේ මේ උත්තරයට එන්නේ අංක 5 හරිද අංක 5 9 පහත වගුවේ ඇති A හා B තීරු නිවැරදිව ගලපා ඇති වර්ග. දැන් මේ වගේ වෙලාවක පාට මේ පැත්තේ 1 2 3 4 කියලා තියෙනවා මේ පැත්තේ AB CD E කියලා තියෙනවා. තව මේ වගේ වෙලාවක කරන්න ඕනේ මේ 1 2 3 4 කියන එක මේ පැත්තෙන් මේකට ගැලපෙන ABCD දාගත්තා නම් ඔයාලට උත්තරේ ලස්සනට ගලපන්න පුළුවන්. සෞඛ්‍ය පහසුකම් සමානාත්මතාවය. මේ පැත්තේ දීලා තියෙන යම්කිසි මේ සමාජ වගකීම් ටිකක් B පැත්තේ දීලා තියෙන්නේ පාර්ශ්ව ටිකක්. සෞඛ්‍ය පහසුකම් සමානාත්මතාවය දෙන්න ඕනි අපේ කාර්ය මණ්ඩලයේ නැත්තම් සේවකයන්ට. අයිතිවාසිකම් සුරකීම හානියම් කිරීම කරන්න ඕනේ ඇත්තටම අපිට දාන්න පුළුවන් මේකේ තියෙන හැටියට අපිට දාන්න පුළුවන් ගාන දෙන කරවන්න. කාර්යෝග අධ්‍යාපනය සුරකීම හානි සිදු වෙන්න පුළුවන් හානිය අවම කරන එක. අපද්‍රව්‍ය කළමනාකරණයේ හරිත නිෂ්පාදනය. අපිට දාන්න පුළුවන් ප්‍රජාව. සාධාරණ නිපැවීම ආර්ථික ප්‍රතිලාභ දාන්න පුළුවන් අයිතිකාරය. D B A C. එකට D දෙකට B තුනට A හතරට C. මෙන්න මෙහෙම කරගත්ත ගම උත්තරය අපේ අතේ තියෙනවා. ගැළපෙන උත්තරය තෝරන්න තියෙන්නේ. කොහොම බැලුවම අපිට තියෙනවා ගැළපෙන උත්තරයක් 9ට අංක 5 ගැළපෙනවා කියලා. හරි. මෙන්න මේ කියන මම මේ කියන පැහැදිලි කරන ක්‍රම මතක තියාගන්න මේ වගේ ප්‍රශ්න වල එක එක ප්‍රශ්න රටාවලට දැන් MCQ එකත් එක එක දිරෙනවානේ. නිකන් උත්තර පහෙන් එකක් තෝරන්න එනවා. මේ වගේ වගු දීලා ඒවට ගලපන්න එනවා. ඒ නිසා මේ රටාවන් මතක තියාගන්න වගේ උත්තර ලියද්දි ඔයාලට ගොඩක් ලේසි වෙනවා. හරි. 9. හරි. 10. 10 වෙනි ප්‍රශ්න. ව්‍යාපාර විසින් යම් යම් සුබ සාධන කටයුතු සිදු කර ඒවායේ ප්‍රතිලාභ සත්‍ය වශයෙන් මාජනතාවට ලැබුණේ දැයි සොයා බලයි. සමාජ වගකීම් පෙන්වුම් කිරීමට ව්‍යාපාර අනුගමනය කරන උපක්‍රම අතුරින් මෙය. ඒ කියන්නේ සමාජ වගකීම් ඉටු කරා කියලා පෙන්වන්න අපිට පාඩ කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. වාර්තා කරන්න පුළුවන් විනිවිදභාවය, විමර්ශනය, ඊට පස්සේ වගවීම, මූලධර්ම ඔය කියන ක්‍රමවලින් මේකට ගැලපෙන්නේ පුතේ. මේ නිර්වචනය දීලා තියෙන්නේ විමර්ශනය කියන එක. කියන්නේ අපි කරපු දේවල් ගැන අපිම බලනවා. විමර්ශනය. එතකොට 10ට උත්තර අපිට ගන්න වෙනවා 4 කියලා. 10ට උත්තරේ ගන්න වෙනවා 4 කියලා. හරිද? 11. සමාජය තුළ ධනාත්මක බලපෑමක් ජනිත කිරීමට ව්‍යාපාර ක්‍රියාවලිය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඇති අදහස සමාජ වගකීමයි. මේක කිව්වේ කවුද? මාලන් බේකර් 11ට 2. හරි. ඔන්න ඊට පස්සේ නිදිමතේ ප්‍රතිඵලයක් 9 කියලා ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. එතකොට 9ක් තිබ්බා 11ට පස්සේ ආය 9ක් ඇවිල්ලා තියෙනවා. හැබැයි 12ක් තියෙනවා.
ඒ නිසා මම බෝඩ් එක යූස් කරන නිසා මම මෙතන මෙහෙම කරන්න. ඒ අංකේ වෙනස් කරන්නේ නැතුව එතෙන්ට මම පළපෑණින් ඒක දාන්න 9. ඒක එහෙමම තියන්න ප්‍රශ්නයක් නැහැ. 12 13. හරිද? ඔන්නම තියන්න ප්‍රශ්නයක් නැහැ. ඒ 9 කියන ප්‍රශ්නේ. හරිද? මෙතන තිබ්බ පළවෙනි 9 නෙවෙයි 11ට පස්සේ තියෙන 9 කියන ප්‍රශ්නේ. වගවීම් පිළිබඳ ප්‍රමිතිය. සමාජ වගවීම් පිළිබඳ ප්‍රමිතිය කියන්නේ එස්සේ 8000. ඒකට උත්තරේ 5. හරි. සමහර ප්‍රශ්න තියෙනවා නම් නොතේරෙන තැනක් තියෙනවා නම් අහන්න පුළුවන්. හරි. සියලුම යම් කිසි තීරි කොටස් මතක් කරනවා සියලුම කොටස් මතක් කිරීමක් සිදු කරන්නේ නැහැ. හරි. එහෙම කරොත් අපිට ප්‍රශ්න ටික කතා කරලා ඉවර කරන්න බැරි වෙනවා. කියන්නේ මේකේ තියෙන ඔක්කොම තීරි කතා කරන්න කියොත්. පාඩම කතා කරන්නේ නෑ. හරි. පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශයට පත් කළ පාරිභෝගික යුතුයකමක් නොවන්නේ. පාඩම මතක ඇති පාරිභෝගික යුතුයකම් අයිතිවාසිකම් හා යුතුයකම් රජය හා ව්‍යාපාර පාඩමේ පාරිභෝගික ආරක්ෂණය කියන කොටසේ. හරි. සමාජය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනි කිව්වා, පරිසරය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනි කිව්වා, විචාරාත්මක දැනුවත්භාවය තියෙන්න ඕනි කිව්වා. ඊට පස්සේ ක්‍රියාකාරී සහභාගීත්වය තියෙන්න ඕනි කියලා කිව්වා. ඒතර එහෙම බලද්දී අපිට නොවන්නේ කියන එකට ගන්න පුළුවන්. දැන් මේක උත්තර තියෙනවා පාරිභෝගික නීති රීති ඇතුළු කරුණු පිළිබඳ මන අවබෝධයකින් සිටීම. පාරිභෝගිකයා තමන් සහ පරිසරය සුරක්ෂිත කිරීමට ඇති සමාජශීලීත්වය. සියලු පාරිභෝගිකයන්ගේ ගැටලු විසඳා ගැනීමට ඇති සහෝදරත්වය. පරිසරය පිළිබඳ අවබෝධය. පාරිභෝගික සංවිධාන පිහිටවීම ප්‍රවර්ධනය කිරීම උපකාර කිරීම හා උනන්දු කිරීම. අපි ඔතනින් ගමු මේකේ තියෙන හැටියට පළවෙනියට තියෙන විචාරාත්මක දැනුවත්භාවය ගැන. දෙවෙනියට තියෙන තමා පරිසරය සුරක්ෂිත කිරීම කියන්නේ අපිට ඒක දාන්න පුළුවන් පරිසරය පිළිබඳ සැලකිලිමත් භාවය කියලා දාන්න පුළුවන්. තුන්වෙනි එක සියලු පාරිභෝගිකයන් ගැටලු විසඳා ගැනීමට සහෝදරත්වය. ඒ කියන්නේ ක්‍රියාකාරී සහභාගීත්වය කියලා දාන්න පුළුවන්. හරිද? පාරිභෝගික සංවිධාන පිළිවෙල ප්‍රවර්ධනය උපකාර කිරීම උනන්දුව කියන්නේ සහයෝගීතාවය නැත්නම් සහභාගීත්වය කියලා දාන්න පුළුවන්. මෙහෙම කරමු. දැන් මේකේ 2යි 4යි එක වගේ උත්තර තියෙන්නේ. අපි අතරම පරිසරය පිළිබඳ අවබෝධය කියන එකෙන් අදහස් කරන්නේ පරිසරය දූෂණය වෙන්නේ නැති විදිහට වැඩ කරනවා කියන එකනේ. එතන මේ දෙවෙනි එකෙන් මේ කතාව හරියට කියවෙන්නේ නැති නිසා අපි 12ට උත්තරේ ගමු දෙවෙනි එක කියලා. 12ට උත්තරේ ගමු දෙවෙනි එක කියලා. තමාවයි පරිසරය සුරක්ෂිත කිරීම කියන එකට වඩා පරිසරය පිළිබඳ අවබෝධය කෙලින්ම තියෙන නිසා දෙවෙනි උත්තරේ ගමු. වෙනස් උත්තර තියෙනවද? වෙනස් උත්තර තියෙනවද? වෙනස් උත්තර තියෙනවද ඉදිරිපත් කරන්න පුළුවන්. පිරසුපතේ මේ යහදර්ශය කියන මට පොඩ්ඩක් මතක නැහැ. මේකේ මෙතනත් ප්‍රශ්නයක් තිබ්බා. මේ තව ප්‍රශ්නයක් කොහේ තිබ්බා යහදර්ශකය කියලා එකක්. ඒක මම ඔයාලට පස්සේ බලලා කියන්නම්. මේක 39 ආයන්න සහ මෙතන තියෙන 13 වෙනි ප්‍රශ්නේ. මේකට උත්තරේ මම බලලා කියන්නම්. මට පොඩ්ඩක් අමතකයි. 14 සමාජවාදී මිටු කරාම ව්‍යාපාරයට ඇති ප්‍රතිලාභ පිළිබඳ පහත ප්‍රකාශයන් දක්වා ඇත. ඒ අතරින් නොගැලපෙන වර්ණය තෝරන්න. සමාජවාදයේ මිටු කරාම ව්‍යාපාරයට හම්බ වෙන ප්‍රතිලාභ තියෙනවලු. ඒකෙන් නොගැලපෙනවා කියන්නේ ප්‍රතිලාභයක් නොවන කාරණාවනේ අහන්නේ. එතකොට බැලුවොත් සමාජවාදයේ මිටු කිරීම නිසා ව්‍යාපාරයේ කීර්තනාවේ වර්ධනය වෙනවා. හරි කතාව ඇත්ත පිළිගන්නවා. සමාජවාදයේ මිටු කරාම ව්‍යාපාරයේ ප්‍රතිරූපේ වර්ධනය වෙනවා. ඔව් පිළිගන්නවා. සමාජවාදයේ මිටු කරන්න වියදම් කරාම ව්‍යාපාරයේ ලාභ උපරිම වෙනවා. ව්‍යාපාරයේ විකුණුම් වැඩි වී ලාභ ඉහළ යනවා. හරි.
ව්‍යාපාරය පිළිබඳ විශ්වාසනීයත්වය තහවුරු වෙනවා. හරි. මේකේ තුන්වෙනි එක සමාජ වගකීම් ඉටු කරන්න වියදම් කරාම ලාභ උපරිම වෙනවා කියන්න බෑ. සමාජ වගකීම් වෙනුවෙන් වැඩ කටයුතු කරලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගනුදෙනුකරුව වැඩි වුණාම ඒකේ ප්‍රතිඵලයක් විදිහට විකුණුම් වැඩි වෙලා ලාභ වැඩි වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔය හතරවෙනි එක කියලා තියෙන එක හරියි. තුන්වෙනි එක කියලා තියෙන එක අපිට හරියි කියලා කියන්න බෑ. ඒ නිසා මම උත්තරේ ගන්නවා 3 කියලා. හරි. 15 ව්‍යාපාර සමාජ වශයෙන් ඉටු කරන ආකාරයක් නොවන්නේ කියන එක හයිලයිට් කරනවා. ගෝලීය උෂ්ණත්වය පාලනය කරනවලු, පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරනවලු හරි, සේක වෘත්තීය ආරක්ෂා තහවුරු කරනවලු හරි, හරිතාගාර වායු වැඩි කිරීම, හරිතාගාර වායු විමෝචනය කියන අපි කියන හරිතාගාර වායු කියනවා හොඳ නෑ කියනවා. හරිද? ඒක වැඩි කරන එක අපිට අතන සමාජ වශයෙන් නෙවෙයි වැරදි. ආයතනයට සාධාරණ බේම දීම හරි. එතකොට හරිතාගාර වායු වැඩි කිරීම කියන එක සමාජ වගකීමක් නෙවෙයි, හරිතාගාර වායු අඩු කරන්නයි ඕනේ. ඒතර 15ට උත්තරේ 4. 15ට උත්තරේ 4. 16 පාර්ශවයන් අනුව සමාජ වගකීම් වර්ග කිරීමේදී ඊට අයත් නොවන්නේ මින් කොමන්නේ. අයත් වෙන්නේ නැති පාර්ශව. හරි සමාජ වගකීම් පාර්ශව 4කට කියනවනේ. අයිති වෙන්නේ නැති පාර්ශවය. හරි. මේකේ සේවකයෝ ඉන්නවා, පාරිභෝගිකයෝ ඉන්නවා, ප්‍රජාව ඉන්නවා, කොටස් හිමියෝ එහෙම නැත්නම් අයිතිකාරයෝ ඉන්නවා. හැබැයි තරඟකරුවන් සමාජ වගකීම් අපි කතා කරන්නේ නැහැ. ඒ නිසා 16ට උත්තරේ 4. 17 ව්‍යාපාරයේ විසින් සමාජ වගකීම් ඉටු කිරීමේ අහිතකර ප්‍රතිඵලයක් නොවන්නේ. සමාජ වගකීම් ඉටු කරන්න ඕනි. හරි ඒකේ හිතකර ප්‍රතිඵල තියෙනවානේ. හැබැයි ඔයාලට මෙතන දීලා තියෙන්නේ අහිතකර ප්‍රතිඵල. 4ක් අහිතකරයි, 1ක් හිතකරයි. ඒතර ඔයා මෙතනින් තෝරන්න ඕනේ හිතකර ප්‍රතිඵලය. හරිද? සමාජ වගකීම් පිරිවැය භාණ්ඩවල මිලට එකතු වීම මිල ඉහළ යන්න පුළුවන්. පිළිගන්නවා. ඒකට වියදම් කරන ගානත් අර සමාජ වගකීම් වියදම් කරන ගානත් අපි වියදම් වලට දාලා ඒක භාණ්ඩ මිලට එකතු වෙන්න පුළුවන්. පිළිගන්නවා. සමාජ වගකීම් ඉටු කිරීමට අවශ්‍ය දැනුම කළමනාකරුවන් සතු නොවීම. ඔය දෙකකට ප්‍රශ්නයක් ගැන පිළිගන්නවා. අහිතකර තත්ත්වය. ලාභ උපරිම කිරීමේ අරමුණට බාධා කරනවා. මොකද ලාභයක් හොයන්න තියෙන ගානක් අපි අඩු කරනවා සමාජ වගකීම් ඉටු කරන්න කියලා. නැත්තම් එතන වියදම් කරනවා. ඒකෝර ලාභයෙන් කොටසක් අඩු වෙනවා. පිළිගන්නවා. විකුණුම් පිරවැටුම් ප්‍රසාරණය වෙනවා. සමාජ වගකීම් ඉටු කරාම හම්බෙන හිතකර ප්‍රතිඵලයක් තමයි විකුණුම් පිරවැටුම් ප්‍රසාරණය. හරි. කළමනාකරුවන්ගේ අවධානය අනවශ්‍ය දේ සඳහා වෙන කළමනාකරුවෝ සමාජ වගකීම් ගැන අවධානය දෙන්න ගිහිල්ලා එයාට ව්‍යාපාරයේ අරමුණු පරමාර්ථ අමතක වෙනවා. ඒ නිසා ඒකත් අහිතකර ප්‍රතිඵලයක්. හැබැයි අපිට 4 වෙනි උත්තරේ විකුණුම් පිරවැටුම් වැඩි වෙන එක හිතකර තත්ත්වයක් එහෙම නැත්නම් අහිතකර නොවන තත්ත්වයක් ඉදිරියට ගන්න පුළුවන්. 17ට උත්තරේ 4. right. වීඩියෝ එකක් දානවා නේද? ඔව්. වීඩියෝ එක දානවා කියලා අදහස් කරන්නේ මේ පස්සේ අනිත් සහභාගීත්වය නැති කට්ටියට බලන්න නේද? ඔව් වීඩියෝ එක දානවා. පුතේ මේ ප්‍රශ්නයක් අහද්දි පොඩ්ඩක් මේ මයික් එක ඔන් කරලා කතා කරන්න. මේ සමහරවිට මැසේජ් බලන්න නැතුව යනවා. සමහර විට වැදගත් දෙයක් වුණත් මිස් වෙන්න ඉඩ තියෙනවා. අනිත් එක මැසේජ් එකකට ගියපු ගමන් අවධානය ලොස් වෙනවා, වෙන පැත්තකට යනවා, ආයෙ මුලින්දලා බලන්න වෙනවා. හරි. වීඩියෝ එක දානවා. වීඩියෝ එක මේ රෙකෝඩ් වෙන්න දාලා තියෙන රෙකෝඩ් වෙන්න දාපු එක වීඩියෝ එක දානවා. 18 තිරසාර සම්බන්ධ. දැන් ඔයාලා මේකට සම්බන්ධ වුණා කියලා වීඩියෝ එකට සම්බන්ධ වෙන්න බෑ කියලා මේකක් නැහැ. වාටත් ඕන වීඩියෝ එකට සම්බන්ධ කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. වට ආයේ මේකේ තියෙන මේ පැහැදිලි කිරීම ආයේ බලන්න ඕනි කියලා හිතනවා නම් ඔය සම්බන්ධ වෙන ප්‍රශ්නයක් නැහැ. වීඩියෝ එක දැම්මට පස්සේ මම අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරාට පස්සේ මම කියනවා. එතකොට ඔයා මාව දැනුවත් කරන්න. තිරසාර සංවර්ධනය. මොකක්ද තිරසාර සංවර්ධනය කියන්නේ? අනාගත පරම්පරාවේ අවශ්‍යතාවන ඉටු කරගන්න තියෙන අයිතිය උල්ලංඝනය කරන්නේ නැතුව වර්තමාන අවශ්‍යතාවන උපරිම අයුරින් තෘප්තිමත් කරගන්නවා. සමාජ තිරසාර ආරක්ෂණය, සමාජ තිරසාර සංවර්ධනය, පරිසර තිරසාර ආරක්ෂණය, ආර්ථික තිරසාර සංවර්ධනය කියන කොටස් තුනෙන් මේක හැදෙනවා. හරි. අපි ගහන්නේ මොකද්ද? තිරසාර සංවර්ධනය යනට නිවැරදි අර්ථකථනයක් ඉදිරිපත් කරන පිළිතුර. නිවැරදි අර්ථකථනයක්. ඒ කියන්නේ හරි නිර්වචනයක් දෙන පිළිතුර මොකක්ද? අනාගත පරපුර උදෙසා වනාන්තර ආරක්ෂා කර දීම. නෑ. ඒක එක කොටසක් විතරයි. පසුගිය පරම්පරාවේ ලැබුණු දායාදයක් වර්තමානයේදී පරිභෝජනය කර අවසන් කිරීම. ඒ කියන්නේ අම්මලා තාත්තලාගෙන් හම්බෙච්ච දේවල් මෙතනදී පාවිච්චි කරලා ඉවර කරම අනාගතේ උන්ට මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. වැරදිනේ සම්පූර්ණයෙන් වැරදි. පවත්නා සම්පත් මතු පරම්පරාව උදෙසා ඉදිරි කරමින් සිදු කරන ලබන සංවර්ධනය.
ඒක ගන්න පුළුවන්. වර්තමාන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පරිසර ප්‍රතිපත්තිය. එහෙම එකක් තියෙනවද? දන්නේ නැහැ. ඒක වැරදි උත්තරේ පිළිගන්න බෑ. අනාගත පරම්පරාව දෙසා වනවගාව ව්‍යාපෘති දියක් තියෙනවා. වනවගාව කරනවා කියන්නේ එක දෙයක් විතරයි. ඒ නිසා ඒක ගන්නත් බෑ. පැහැදිලි ක්ලියර් උත්තරයක් තියෙනවා. 18ට උත්තරේ 3 කියලා කියන්න පුළුවන් පැහැදිලි. right. 19. පහත ස්ථාන වල අදාළ නිවැරදිව සඳහන් වන වර්ණය. හරිද? සමාජ වාක්‍යයෙන් වල මේක තමයි තියෙන්නේ මෙන්න මේ අර රවුම් තුනක් ඇඳලා අපි කතා කරන සමාජ වාක්‍යයෙන් මේකේ බැලන්ස් කිරීම ගැන තියෙන්නේ. හරිද? මෙතන තියෙනවා සමාජ තිරසාර සම්වර්ධනය. මෙතන පාරිසරික තිරසාර සම්වර්ධනය ආරක්ෂාව කිව්වත් හරි. ආර්ථික තිරසාර සම්වර්ධනය. හරි. මේ තුන් දෙනා එකතු වුණාම මෙතන තියෙනවා තිරසාර සම්වර්ධනය. කුලක පාඩම. ඒතර ආගෙන් අහන්නේ සමාජ තිරසාර සම්වර්ධනය පරිසර තිරසාර සම්වර්ධනය එකතු වුණාම මේ දෙන්න විතරක් එකතු වුණොත් මොනවද වෙන්නේ? මේ දෙන්න එකතු වුණොත් අපිට දැරිය හැකි බව එනවා. දැරිය හැකි බව එනවා. සමාජ තිරසාර සම්වර්ධනය කරලා ආර්ථිකයත් සම්වර්ධනය කරොත් අපිට සමානාත්මතාවය එනවා. පරිසරයත් හදලා ආර්ථිකයත් හැදුවොත් අපිට ජීවත් විය හැකි බව එනවා. හරි. එතකොට A දැරිය හැකි බව, B සමානාත්මතාවය, C ජීවත් විය හැකි බව. එහෙම උත්තරයක් තියෙනවා. උත්තරාංක 3. 19ට උත්තරාංක 3 කියන්න පුළුවන්. right. message දාන්න එපා කියලා තියෙද්දි ආයෙ message දාලා දෙනවා. right. විස්ස පහත එහා B තීරු නිවැරදිව ගැලපුව විට පිළිතුරු වන්නේ. ආර්ථික තියෙනවා, පරිසර තියෙනවා, සමාජ තිරසාර සම්වර්ධනය තියෙනවා. දැන් ඒකයි B එකයි ගලපන්න ඕනේ. හරි. ඒකයි B එකයි ගලපන්න ඕනේ. එකට ආර්ථික තියෙනවා, දෙකට පරිසර තියෙනවා, තුනට සමාජීය තියෙනවා. සාධාරණ තරඟ කරන්න ඕනේ කියන්නේ ආර්ථිකය වෙනුවෙන්. අමුද්‍රව්‍ය අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න ඕනේ කියන්නේ පරිසරය වෙනුවෙන්. අන්තර්ජාතික වෙළඳාම කරන්නේ අපි ආර්ථිකය වෙනුවෙන්. ජීවන තත්ත්වය උසස් කරන්න ඕනේ කියන්නේ සමාජය වෙනුවෙන්. නිෂ්පාදනය හා පාරිභෝජනය. නිෂ්පාදනය පාරිභෝජනය කරන්න ඕනේ. ප්‍රඥාන බල නිෂ්පාදනය පාරිභෝජනය කරන්න ඕනේ ආර්ථිකය වෙනුවෙන් කියලා කියන්න පුළුවන්. අවදානම් කළමනාකරණය කරන්න ඕනේ. ඒක අපිට කියන්න පුළුවන් පරිසරයේ පැත්තෙන් පරිසරයට තියෙන අවදානම් කළමනාකරණය කරනවා කියලා. ජාත්‍යන්තර සහභාගීත්වය ගන්න ඕනෙලු ඒක අපිට දාන්න පුළුවන් මේ සමාජය වෙනුවෙන් ජාත්‍යන්තර සහභාගීත්වය. මානව ප්‍රාග්ධනය නඩත්තු කරනවා. මානව ප්‍රාග්ධනයත් අපිට දාන්න පුළුවන් මේ සමාජය. මොකද මානව සම්වර්ධනයක් ඇති කරනවා කියනවනේ. හරි. කොහොම දැම්මම කොයි උත්තරේද හරි? ACE BF DGH. උත්තරයක් තියෙනවා අංක 5. 20ට අංක 5 කියන උත්තරේ තියෙනවා. හරි. අංක 5 කියන උත්තරේ තියෙනවා. right. 21. අතර මෙතන 22ක් ප්‍රශ්න තියෙනවානේ මෙන්න මේ ප්‍රශ්නෙත් තියෙනවා. හරිද? මෙන්න මේ ප්‍රශ්නෙත් තියෙනවා 22ක් තියෙනවානේ අතරම කමන්නයි 21යි කියලා අපි ගමු. 21. සිය සංවර්ධන ක්‍රියාවලිය තුළදී සම්පත් පාරිභෝජනය අඩු කර ජීවන තත්ත්වය උසස් කිරීම මගින් මානව සුබසාධන ඉහළ නැංවීම අපේක්ෂා කරන්නේ. මේ අතරම මේ කතා කරන්නේ
සමාජ තිරසාර ආරක්ෂණය කියන එකේ නිර්වචනය. ඒ නිසා මම මේකට උත්තරේ කියනවා 21කට සමාජ තිරසාර සංවර්ධනය කියන උත්තරේ. අංක 4. 22 පරිසර හිතකාමී බල ශක්ති ප්‍රභවයන්ට නිදසුනක් නෙවෙයිලු. පරිසර හිතකාමී දෙයක් නෙවෙයි. සූර්ය පැනල සුළං බලාගාර ජල විදුලිය ජීව වායුව පොසල ඉන්ධන. පොසල ඉන්ධන තමයි හිතකාමී නොවන විදිහට ගන්න වෙන්නේ. 22කට 4. 23 පුද්ගලයන්ට ඇත් ස්වභාවික දේශයක පරිසරය කෙලෙසන හෝ සංස්කෘතික වශයෙන් නුසුදුසු කිසිදු කටයුත්තක් පවත්වාගෙන නොයන බවට හිස්තැනට සහභාගී වූ රාජ්‍ය නායකයන් අත්සන් කළ ගිවිසුම හිස්තැනක් නම් වේ. මේකද සමුළුවට කියන එකට ඇවිල්ලා ඒකෙදි එකඟතාවයක් ආවා මේ පුද්ගලයන්ගේ එහෙම නැත්නම් ස්වභාවික දේශයකට සංස්කෘතියකට හානියක් වෙන දෙයක් කරන්නේ නැහැ කියලා. එහෙම එකඟතාවයකට ආව කියෝටෝ සම්මුතිය නැත්නම් කියෝටෝ කියලා කියනවා. අන්න එහෙම එකක් ඇති කරගත්තා. ඒක ඇති කරගත්ත මිහිගත සමුළුවට ආපු කට්ටිය. එතකොට පළවෙනි ස්ථානයට මිහිගත සමුළුවක් දෙවෙනි ස්ථානයට කියෝටෝ කියන එකත් එන්න ඕන. කියෝටෝ කියන එක. හරි. එතකොට ඒක පිළිවෙලට තියෙන හිස්තැන විදියට 23ට උත්තරේ 3 කියලා අපිට කියන්න පුළුවන්. හරිද? 24 24 පහත ප්‍රකාශ අතුරෙන් ව්‍යාපාර ආචාර ධර්මයන් නිවැරදිව විස්තර කෙරෙන ප්‍රකාශය වන්නේ ආචාර ධර්ම හරියටම විස්තර කරලා තියෙන්නේ කොතනද? ව්‍යාපාරයක් සිසු පාර්ශ්වයන්ගේ සුභසිද්ධිය උසදා කටයුතු කිරීම. තමන්ට තමන් සමග කටයුතු කරන සිසු පාර්ශ්වයට ත්‍යාග දක්වන ආකාරයට හැසිරීම. බලමු. අයිතිකරුවන්ට සේවකයන්ට ගනුදෙනු කරන සමාජයට මානව යුතුකම් ඉටු කිරීම. නෑ. හොඳ හා නරක පිළිබඳ අවබෝධයකින් සියලු පාර්ශ්වයන්ට යහපතක් කරන ආකාරයෙන් කටයුතු කිරීම. ඒක නම් හොඳට තියෙනවා. ඊට කිසිවක් නොවේ නෑ. උත්තරය අපිට ගන්න පුළුවන් පැහැදිලිව තියෙනවා. ලස්සන උත්තරයක් අංක 4 ලස්සන උත්තරේ විදිහට ගන්න පුළුවන්. හොඳ හා නරක පිළිබඳ අවබෝධයකින් යුතුව සියලු පාර්ශ්වයන්ට යහපතක් කරන ආකාරයට කටයුතු කිරීමයි. 25 පාද පිළිතුරු අතරින් ආචාර ධර්ම තුළ අඩංගු ප්‍රධාන අන්තර්ගතයක් ලෙස සැලකිය හැක්කේ අපිට පහත පිළිතුරු අතරින් සාධාරණ ආචාර ධර්ම තුළ අඩංගු ප්‍රකාශයක් විදිහට සලකන්න පුළුවන් වෙන්නේ අංක 4 සාධාරණව හා අවංකව තරඟ කිරීම. ඇයි එහෙම උත්තරයක් ගන්නෙ? අපි ඉගෙන ගන්නවා ආචාර ධර්ම වල ප්‍රධාන දෙකක්. එකක් තමයි පොදු ආචාර ධර්මතා කියලා එකක් ඉගෙන ගන්නවා. හරිද? එතන තුනක් තියෙනවා සාධාරණ අවංක තරඟ කිරීම, සත්‍ය දබමනක් සංනිධානය කිරීම, අන් අයට බාධා ඇති නොකර සිටීම කියලා තුනක් තියෙනවා. ඊට පස්සේ ශ්‍රිත මත ආචාර ධර්ම කියලා ඉගෙන ගන්නවා. එතකොට මේකේ හැටියට ශ්‍රිත මත ආචාර ධර්ම නැහැ මෙතන පොදු ආචාර ධර්ම තමයි තියෙන්නේ මෙතන සාධාරණ අවංක තරඟ කිරීම කියන එක. එතකොට අනිත් ඒවා සමාජ වගකීම් විදිහට තියෙනවා. ඒ නිසා 25ට මම උත්තරේ ගන්නවා පැහැදිලි උත්තරයක් තියෙනවා අංක 4. right ප්‍රශ්න 25ක් කතා කරා. පුතේ විනාඩි දෙකක් තුනක් දෙන්න මම ඔතන චුට්ටක් බීලා එන්න. ලීව් වෙන්න එපා. වතුරක් අරගෙන වතුරේ බීලා එන්න ඩක් ගාලා ලීව් වෙන්න එපා.
right. Right. ඊළඟට තියෙනවා 26 ප්‍රශ්නේ. වෙළඳ ලකුණ වංචනිකව භාවිතා නොකිරීම. වෙළඳ ලකුණ කිව්වේ අපි ඉගෙන ගන්නවා බුද්ධිමය දේපල යටතේ වෙළඳ ලකුණ කිසියම් සන්නමක් හෝ සන්නම් නාමයක් හෝ සන්නම් ලාංඡනයක් 2003 අංක 9 දරන බුද්ධිමය දේපල පනත යටතේ ලියාපදිංචි කරාම ඒක අපි වෙළඳ ලකුණ කියලා කියනවා. 2003 අංක 9 දරන බුද්ධිමය දේපල පනත යටතේ වෙළඳ ලකුණ ලිපි හිමිකම ස්වාධිකාරී එහෙම නැත්නම් පේටන්ට් එක භූගෝලීය දර්ශක ඊට පස්සේ කාර්මික සැලසුම් කියන බුද්ධිමය දේපල වර්ග 5ක් ප්‍රධාන වශයෙන් කතා කරනවා. අපෙන් අහන්නේ මේ වෙළඳ ලකුණ වංචනික භාවිතා කරන්නේ නැල්ලෝ චරපුරුෂ ඒවා භාවිතා නොකිරීම. චරපුරුෂ කියන්නේ අර නිකන් අර ඔත්තු බලනවා කියන්නේ. අන්න ඒක චරපුරුෂ කියන්නේ. එතකොට ඒව පාවිච්චි කරන්නේ නැල්ලෝ මේවා මොනකට අදාළ ආචාර ධර්මද කියලා අහනවා. හරිද? මේවා අතරම අලෙවිකරණයත් එක්ක සම්බන්ධ වෙන ආචාර ධර්ම ඇත්තම කිව්වොත්. බුද්ධිමය දේපල වල දාලා කියලා දාන්න බෑ. මොකද වෙළඳ ලකුණ තිබ්බට චරපුරුෂ ඒවා ගැන බුද්ධිමය දේපල කතා කරන්නේ නැහැ. ඒ නිසා ඒ උත්තරේ රිජෙක්ට් කරන්න වෙනවා. අපිට තියෙන උත්තරේ අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම, නිෂ්පාදනයට අදාළ ආචාර ධර්ම, ප්‍රචාරණයට අදාළ ආචාර ධර්ම, බුද්ධිමය දේපල වලට අදාළ ආචාර ධර්ම ඉහත කිසිවක් නොවේ. හරි ඉහත කොටස නොකිය කියන්නත් බෑ. ප්‍රචාරණයට අදාළ ආචාර ධර්ම කියලා එක්කුත් නැහැ. ඒ නිසා තුන්වෙනි එකත් අයින් කරනවා. බුද්ධිමය දේපල වලට කියන්න බෑ චරපුරුෂ ඒවා නිසා. බුද්ධිමය දේපල සොරා නොගැනීම කියලා තිබ්බනම් ඒක නිෂ්පාදනයට දාන්න පුළුවන්. හරිද? හැබැයි මෙතන තියෙන හැටියට වංචනිකව භාවිතා නොකිරීම කියන්නේ ඒක අපි කියනවා අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම. ඒ නිසා මම 26ට උත්තරේ කියනවා 1 කියලා. 26ට මම කියන උත්තරේ 1 කියලා. 27 ව්‍යාපාර විසින් ආචාර ධර්ම කඩ කරන්න හේතුවක් වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ ඇයි ව්‍යාපාර ආචාර ධර්ම කඩ කරන්නේ? ඊට කරන්නේ නැතුව ව්‍යාපාර ආචාර ධර්ම කඩ කරන්නේ. කොටස් හිමියන් පිළිබඳ අවධානයෙන් අන්පාර්ශවයන්ගේ අපේක්ෂාවන් යටපත් නොකරන නිසා. කොටස් හිමියන්ගේ ගැන හිතලා අනිත් කට්ටියගේ අපේක්ෂාවන් යටපත් නොකරනවා. يعني කොටස් හිමියෝ ගැන හිතලා අනිත් කට්ටියගේ අපේක්ෂාවන් යටපත් කරන්නේ නැල්ලෝ. ඒ කියන්නේ කොටස් හිමියෝ ගැනත් හිතනවා අනිත් කට්ටියක් ගැනත් හිතනවා කියන එකනේ. ආචාර ධර්ම පිළිබඳ සේවකයන් දැනුවත් කරලා තියෙන නිසා. සේවකයන් දැනුවත් නම් කඩ කරන්න ඕනේ නැහැ. ඉක්මනින් විසඳුම් සොයා යාම නිසා. එහෙමත් කියන්න බෑනේ ආචාර ධර්ම කියන්නේ විසඳුමක් නෙවෙයිනේ අත්‍තර මේක අපි අපිට දෙයක් ලබා ගන්න කරන දෙයක් මොකක් හරි ප්‍රශ්නයකට විසඳුමක් නෙවෙයි ආචාර ධර්ම කියන්නේ. ආචාර ධර්ම යන නෛතික දෘෂ්ටි කෝණයකින් නොවැසීම නිසා. ආචාර ධර්ම ඉටු කරා හෝ නැතා කියලා නීතියෙන් අපිට මොකොත් ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒක සාධාරණ ගන්න පුළුවන්. ආචාර ධර්ම සම්බන්ධව ක්‍රියා කිරීමට පැහැදිලි ප්‍රතිපත්තියක් පැවතී. ප්‍රතිපත්තියක් තියෙනවා ආචාර ධර්ම ක්‍රියාත්මක කරනවානේ. ඉතින් මේකේ කියන හැටියට මේ ආචාර ධර්ම කියන එක නෛතික දෘෂ්ටි කෝණයකින් නොවිමසීම. හරි. ඒ නෛතික දෘෂ්ටි කෝණයක් නැති එක අපිට කියන්න පුළුවන් ආචාර ධර්ම කඩ කරන්න හේතුවක් කියලා. මොකද විසඳුම් හොයලා යනවා කියන එක ආචාර ධර්ම කඩ කරන්න හේතුවක් නැහැ. මොකද ආචාර ධර්මයක් කියන්නේ එක්තරා විදිහක විසඳුමක් නෙවෙයි මොකේටවත්. හරි. ඒක අපිට දේවල් ලැබෙනවා හැබැයි විසඳුමක් නෙවෙයි. 24 උත්තරේ මම ඒ නිසා 4 කියලා කියනවා.
28 අන්න නිදිමතේ තවත් එක් ප්‍රතිඵලයක් 28 සහ 29 එකම ප්‍රශ්නයක් දෙන්නගේ මේකම අදහසක් තියෙන්නේ. එතකොට අපිට මෙතන වැඩි වෙච්ච ප්‍රශ්නේ මෙතනින් අඩු වෙනවා. 9 වෙනි ප්‍රශ්නයක් වැඩි වුණා. හැබැයි 29 එක 28 සහ 29 එක ප්‍රශ්න නිසා එතනින් එකක් අඩු වෙනවා. වැඩි වෙච්ච එකට අඩු වෙච්ච එක කැපෙනවා. ගානට එතකොට සෙටල් වෙනවා. කළු කඩ වෙළඳපොළ තත්ත්වයන් පිටු දැකීම. කළු කඩ කියන්නේ ඒ කියන්නේ අසාධාරණ මිලට විකුණන. ඒවා තත්ත්වයන් පිටු දකිනවා. ව්‍යාපාර චරපුරුෂ සේවාවන් ලබා නොගැනීම. ඒ කියන්නේ ඔත්තු සේවා ගන්නේ නැල්ල. ආයතන ආචාර ධර්ම ප්‍රභේදයන් පිළිවෙලින් දැක්වෙන්නේ. කළු කඩ වෙළඳපොළක් කියන්නේ විකුණන එකනේ. විකුණනවා කියන්නේ අලෙවිකරණය සම්බන්ධ ගන්නේ. චරපුරුෂ කියන්නේ තලෙවිකරණය සම්බන්ධ ගන්නේ. ඒ නිසා මම කියන උත්තරේ මේකේ තියෙන උත්තර නිෂ්පාදනයේ අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම. කළු කඩ වෙළඳපොළ තත්ත්වය කියන්නේ නිෂ්පාදනයට අදාළ වෙන්නේ නැහැ. නිසා උත්තර රිජෙක්ට් කරනවා. අලෙවිකරණයට හා බුද්ධිමය දේපලට. චරපුරුෂ සේවා කියන්නේ බුද්ධිමය දේපල වලට සම්බන්ධ එකක් නෙමෙයි. නිසා ඒක රිජෙක්ට් කරනවා. අලෙවිකරණය හා නිෂ්පාදනයට. චරපුරුෂ සේවාවන් ගන්නවා කියන්නේ අනිත් කෙනාගේ තොරතුරු හොයා ගන්න දෙයක් නේ. ඒ නිසා ඒක නිෂ්පාදනයට වඩා ගොඩක් දුරට අලෙවිකරණය සම්බන්ධ තොරතුරු ගන්න නේ ගන්න. හරි ඒ නිසා ඒකත් අයින් කරනවා. කළු කඩ වෙළඳපොළ කියන එක බුද්ධිමය දේපලට දාන්න බෑ. ඒ නිසා මම කියනවා පස්වෙනි උත්තරේ ඊට ආචාර ධර්ම දෙකම අලෙවිකරණය හා සම්බන්ධ වේ. 28ට උත්තරේ 5 කියනවා. 29ටත් එතකොට උත්තරේ 5. එතකොට මෙතනින් අයින් වෙන ප්‍රශ්නේ මෙතන එනවා. හරි. 30 පහද සාධක ගුණින් අධ්‍යයනය කරන්න කියනවා. ඊට සාධක ගුණින් ආචාර ධර්ම පද්ධතිය සැකසීමේදී ව්‍යාපාරයක් අවධානය යොමු කරන සාධක. ආචාර ධර්ම පද්ධතියක් හදද්දී ව්‍යාපාර අවධානය යොමු කරන සාධක මොනවද වෙනවා? සේවකයන්ගේ ස්වභාවය අවධානය යොමු කරනවා. තරංකරුවන්ගේ ආචාර ධර්ම අවධානය යොමු කරනවා. රජය නැහැ. ව්‍යාපාරයේ ස්වභාවය D ගන්නවා. ගණනකරුවන්ගේ ස්වභාවය E ගැන හිතනවා. සංක්ෂිප්ත බව ගැන හිතන්නේ නැහැ. G ප්‍රායෝගික බව ගැන හිතනවා. සම්පූර්ණ බවක් ගැන අපි කතා කරන්නේ නැහැ. එතකොට බැලුවොත් A B D E G. හරි. හැබැයි එහෙම උත්තරයක් මෙතන නැහැ. තියෙන්නේ D E F H A කියලා තියෙනවා. E D H F කියලා තියෙනවා. E B G A D කියලා තියෙනවා. G B D E F A කියලා තියෙනවා. පහ ඉහත කිසිවක් නොවේ. ඒ කියන්නේ හරි උත්තරේ නැහැ. හරි උත්තර ටික මෙන්න මේ දෙක එන්න ඕනේ. 31 සිය සේවා ස්ථානයේ නිසි වේලාවට වාර්තා කිරීම පොදු ස්ථානවල යහපත් අයුරින් හැසිරීම අනිත් අයට ගරු කරන ඒවා හොඳ පුරුදු. ඒක කන්සෙප්ට් එකම සාමාන්‍ය ඉගෙන ගන්න. හැබැයි මේ ප්‍රශ්නේ ඇටියට අපිට සමාජ වගකීම් ආචාර ධර්ම හරාගනාම ඉහත කිසිවක් නොවේ. සේවා ස්ථානයට වෙලාවට එනවා කියන්නේ සේවකයාගේ යුතුයකමක්. පොදු ස්ථාන වලට යහපත් අයුරින් හැසිරෙනවා කියන්නේ අදාළ ජනතාවගේ සමාජයේ ඉන්න ජනතාවගේ යුතුයකමක්. අන්‍යයන්ට ගරු කිරීම කියන්නේ ඒ අදාළ පුද්ගලයාගේ යුතුයකමක්. එතකොට මේව අපිට මේ වෙලාවෙ හැටියට මෙතන දාන්න වෙනවා හොඳ පුරුදු කියලා. වෙන උත්තරයක් නැහැ. ඒක සබ්ජෙක්ට් එකෙන් පිට වගේ ප්‍රශ්නයක් තමයි අපිට දාන්න යන්නේ. යුතුයකම් කියලා ප්‍රශ්නය මේ උත්තරයක් නැති නිසා මං කියන 31ට හොඳ පුරුදු කියලා. කාට වෙනස් උත්තර තියෙනවා නම් මට අහන්න පුළුවන්. අන්න නිදිමතේ තවත් ප්‍රශ්නයක්. 32කට කලින් ආයේ 30 ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. හරි. 30 31 දෙවැනි 30. හරිද? දෙවැනි 30. සමාජ වගකීම් පිළිබඳ මඟ පෙන්වීමේ ප්‍රමිතිය නමින් හඳුන්වන්නේ. සමාජ වගකීම් පිළිබඳ මඟ පෙන්වනවා. මාර්ගෝපදේශනය දෙනවා. ISO 26000 සමාජ වගකීම් පිළිබඳ සාධිකරණය. ඒක මඟ පෙන්වීමක් කරන්නේ. ඒ නිසා උත්තරේ අංක 4. අන්න එතකොට එක ප්‍රශ්නයක් වැඩි වුණා. මෙතනින් අඩු වුණා. නැවත ආයෙ එකක් වැඩි වුණා. 32
පහත වගුවේ තියෙන සංකල්ප ඊටනේ අදාළ නිදසුන් සහිතව නිවැරදිව ගලපලා තියෙන්නේ. පළවෙනිට තියෙනවා මේ සංකල්පයේ තියෙන ප්‍රතිචක්‍රීකරණය නැවත නැවත භාවිත කිරීම භාවිත කිරීම නැවත ස්ථාපනය. නිදසුන් නිදියට තියෙනවා භාණ්ඩයක ඇසුරුම. එහෙම කරමුකෝ. භාණ්ඩයක ඇසුරුම සඳහා දි รา පත් නොවන පොලිතින් භාවිත නොකර සිටීම. එතකොට ඒක අපිට ගන්න පුළුවන් භාවිතය අඩු කරනවා කිව්වා කියලා. මත්ස්‍ය කර්මාන්තයේ දෙන ව්‍යාපාර මත්ස්‍ය සංවර්ධනය කිරීම. ඒ කියන්නේ නැවත ස්ථාපිත කිරීම. B කෙනෙක් ගන්න පුළුවන් 4ට. කෑම හදන පොලිතින් ෂීට් වෙනකොට කෑම පෙට්ටි භාවිත කරනවා. නැවත භාවිත කරනවා. දෙවෙනි එකට ගන්න පුළුවන් C. ජපානයේ භාවිතයෙන් ඉවත් කරන වාහන තලා යකඩ බවට පත් කරනවා. ඒක ගන්න පුළුවන් D. ඒතර 32ට 1ට D 2ට C 3ට A 4ට B කියලා තියෙන්නේ දෙවෙනි උත්තරේ. 33 ව්‍යාපාර කටයුතු වල අහිතකර බලපෑමක් ලෙස සලකන්න බැරි මොකක්ද? අහිතකර බලපෑමක් නොවන්නේ. ඒ කියන්නේ හිතකර බලපෑමක් නෙවෙයි. වැඩි ලාභ අපේක්ෂාවෙන් ගුණත්වයෙන් අඩු භාණ්ඩ අපනයනය කරනවා කියන්නේ අහිතකර දෙයක්. හරි. සේවක සුබසාධන පිළිවෙත නැඹුරුව අඩු වෙනවා කියන්නේ අහිතකර දෙයක්. හරි. ස්වභාවික සම්පත් අපතේ යන පරිදි නිෂ්පාදන කටයුතු කරනවා කියන්නේ අහිතකර දෙයක්. හරි. අප රටේ සමාජ සංස්කෘතියට නොගැලපෙන වෙළඳ දැන්වීම් නිර්මාණය කරනවා කියන්නේ අහිතකර දෙයක්. හරි. හැබැයි සමාජ සංස්කෘතියට ගැලපෙන අඳුම් මොස්තර නිර්මාණය කරනවා කියන්නේ අහිතකර දෙයක් නෙවෙයි හිතකර දෙයක්. අපෙන් ආන්නේ අහිතකර නොවන දෙයක්. ඒ කියන්නේ හිතකරයි. හරි. ඕක නිකන් හරියට බාගෙට ඇරලා තියෙන දොර සමානයි බාගෙට වහලා තියෙන දොර. හරි. බාගෙට ඇරලා තියෙන දොර සමානයි බාගෙට වහලා තියෙන දොර. බාගෙට ඇරලා තියෙන පැත්තෙන් කතා කරන්න බෑ බාගෙට වහලා තියෙන පැත්තෙන් කතා කරන්න බෑ බාගෙට ඇරලා තියෙන පැත්තෙන් කතා කරන්න. දෙකම එකයි. මේ පැත්තෙන් එක්කෙනාට බාගෙට වහලා එහා පැත්තෙන් එක්කෙනාට බාගෙට ඇරලා. හරි. ඒ වගේ දෙයක් තමයි සැලකේ නොහැක්කේ සැලකන්න පුළුවන් මොකක්ද? ඔය දැන් මෙතන අහන්නේ අහිතකර එකක් කියලා නෑනේ අහිතකර නොවන්නේ කියලානේ. ඒ කියන්නේ හිතකර එකක්. හරි. බාගෙට ඇරලා තියෙන දොර සමානයි බාගෙට වහලා තියෙන දොර. right 33ටත් හරි 36ට යනකල් MCQ තියෙනවා. ඉතින් මම මෙතනින් ලියන්නම්. තිස් හතර ටිකක් දිග ප්‍රශ්නයක්. මෙන්න මෙයාගේ ප්‍රශ්න වලින් තමයි පාට මිස් වෙන්නේ. තනුෂ, සනුජ, පවන්, ඉෂාන්, රුවන් ඇස්පාය ව්‍යාපාරයේ හවුල්කරන් වන අතර තනුෂ ව්‍යාපාරයේ කළමනාකරණයට දායක වෙන්නේ නැල්ලෝ. ප්‍රාග්ධනයේ එපයන්න දායක වෙනවලු. මිනිස්සු දන්නවලු. ඒ කියන්නේ ප්‍රාග්ධනයට දායක වෙනවලු කළමනාකරණයට නැහැ කියන්නේ මෙයා නිහඬ හවුල්කරුවෙක්. හරිද? මම තනුෂට ටී අකුර දාන්න එයා නිහඬ හවුල්කරුවෙක්. පාඩුවේ ඉන්නේ. බල වැඩ ටික කරගෙන බලයන් මම මගේ පාඩුවේ ඉන්නවා. සනුජ ව්‍යාපාරයේ වගකීම් වලට අසීමිත දායක වෙනවා. කළමනාකරණයේ ප්‍රාග්ධනයේ පේම් වලට දායක වෙනවා. අපිට යාර කියන්න පුළුවන් සාමාන්‍ය කෙනෙක් කියලා. කවුද? සනුජ සාමාන්‍යයි. පවන් නිපැයීම් වලට දායක වෙන්නේ නැල්ලෝ තමන්ගේ නම විතරක් යොදවනවා. පවන් නම දානවා කියන්නේ P පවන් නාම මාත්‍රයි. නම යොදවනවා. ඉෂාන් ප්‍රාග්ධන නිපැයීම් වලට දායක වුණාට මහජනතාව හවුල්කරුවෙක් කියලා දන්නේ නැල්ලෝ. ඉෂාන් ප්‍රාග්ධන නිපැයීම් වලට දායක වුණාත් මහජනතාව හවුල්කරුවෙක් කියලා දන්නේ නැල්ලෝ. ප්‍රාග්ධනයට දායක වෙනවා මෙතන කළමනාකරණය ගැන කියලා නැහැ. ඒ නිසා අපිට උත්තර දෙකක් තියෙනවා. මෙයා කවුද කෙනා? ඉෂාන්. මෙයාට නිහඬ නෙමෙයි නිදන කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් රහස්‍ය වෙන්නත් පුළුවන්. කළමනාකරණයට සහභාගී වෙන එක ගැන ස්පෙෂල් කරලා නැති නිසා කළමනාකරණයට සහභාගී වෙනවා නම් මෙයා රහස්‍යයි. කළමනාකරණයට සහභාගී වෙන්නේ නැත්නම් මිනිස්සුත් දන්නේ නැත්නම් ඒක නිදනයි. හරි ඒක අපි චුට්ටක් තියෙනවා. රුවන් අසීමිතව වගකීමට බැඳී සිටින අතර නාහිමියෙක් ලෙස කටයුතු කරමින් පොලියක් දුපයයි. රුවන් මේ කියන්නේ ආරූඪ හවුල්කරුවෙක්.
දැන් මේකේ උත්තර පහෙන් හතරක් අපිට ගලපන්න පුළුවන්. බලන්න මේ ටික තියෙන උත්තර මොනවාද? පළවෙනි එක තියෙනවා සාමාන්‍ය නිදන නාමාත්‍ර නිහඬ ආරෝධ. බෑ. පළවෙනි එක අනිවාර්යෙන් නිහඬයෙන් පටන් ගන්න ඕනේ. හරිද? මොකද දෙවෙනි එක රහස්‍ය කියලා පටන් ගන්නවා බෑ. රහස්‍ය නම් කලමනාකරණයට එනවා. හැබැයි මිනිස්සු දන්නේ නැහැ. හරි. කලමනාකරණ සහභාගී නම් මිනිස්සු දන්නේ නැහැ. ඒ නිසා ඒකත් බෑ. සාමාන්‍ය පටන් ගන්නත් බෑ. නිහඬයෙන් පටන් ගන්න පුළුවන් උත්තර දෙකක් තියෙනවා. නිහඬ පළවෙනි එක්කෙනා හැබැයි දෙවෙනි එක්කෙනා නිදන වෙන්න බෑ. දෙවෙනි එක්කෙනා සාමාන්‍ය වෙන්න ඕන. එතන තුන්වෙනි එක්කෙනා නාමාත්‍ර වෙනවා. පස්වෙනි එක්කෙනා ආරෝඪ වෙනවා. එතකොට හතරවෙනි එක්කෙනාට අපිට දෙන්න වෙනවා නිදන කියන කතාව. ඒ කියන්නේ එතකොට උත්තරේ ඇත්තටම අපිට ගන්න වෙනවා 34ට 5. හරි. මේ මම කරන විදියට මේ දේවල් කරා නම් අඩත් උත්තරේ පට්ටම ලේසියෙන් ලියන්න පුළුවන්. හා 35 පාද ප්‍රකාශ අතරේ සීමා රහිත සමාගම්. සීමා රහිත සමාගම්. එතකොට නිර්වද්‍ය ප්‍රකාශ වර්ණ. දැන් නිර්වද්‍ය කියන්නේ වැරදි නැති. නිර්වද්‍ය හරි එක. සීමා රහිතයි කියන්නේ කොටස්කරුවන්ගේ වගකීම අවුරුදු ප්‍රාග්ධනයට වඩා පෞද්ගලික දේපල වලට යනවා. හරි. සාංගමික ව්‍යවස්ථාවේ වන වත්කම් වලට සීමා රහිත වගකීමක් ඇති කොටස් නිකුත් කරන සමාගම. සාංගමික ව්‍යවස්ථාවලිය අනුව වත්කම් වලට සීමා රහිත වගකීමක් මට තප්පරයක් දෙන්න ඕන. ළමයි ඔම විනාඩියක් ඉන්න. right. හරි. එතකොට අපි හිටියේ 34 35. සාංගමික ව්‍යවස්ථාවලට අනුව වත්කම් වලට සීමා රහිත වගකීමක් ඇති කොටස් නිකුත් කරන සමාගමක් ලෝ සීමා රහිත සමාගම් කියන්නේ. සාංගමික ව්‍යවස්ථාවලට අනුව නිශ්චිත ප්‍රමාණයකින් හෝ එකඟ වූ ප්‍රමාණයට පමණක් වගකීම සීමා වෙන කොටස් නිකුත් නොකරන සමාගමවල. එයා අපෙන් සීමිත ගන්න.
යම් සමාගමක කොටස් හිමියා ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් භාණ්ඩාගාරයේ ලේකම්වරයා හෝ පුද්ගලයෙක් හෝ පුද්ගල හෝ සංස්ථාවක් වන අවස්ථාවකදී පවත්නා සමාගම නෑනේ. කොටස් නිකුත් කිරීමක් සිදු නොවන සමාගමේ වත්කම් වලට දායක වීමට සංගමයේ ගැස්සල් යනවා සත්කම් වලට දායක වීමට වගකීමක් සීමාවක් සඳහන් නොවන සමාගම. සමාගමේ වත්කම් වලට ඈඳනු ලැබ ඇති එකී වත්කම් වලට දායක වීමට කොටස් හිමියන්ට වගකීමක් ඇති කොටස් නිකුත් කරන සමාගම. මෙතන සීමා රහිත වගකීමක් ගැන අහනින්ද සංගමයේ ව්‍යවස්ථාවට යන වත්කම් වලට සීමා රහිත වගකීමක් ඇති කොටස් නිකුත් කරන සමාගමක් කියන උත්තරේ තමයි අපිට ගන්න වෙන්නේ. මේකේ තියෙන උත්තර 90. ඒකට 35ට එක ගන්න වෙන්නේ 35ට එක ගන්න වෙන්නේ. right 36 ශ්‍රී ලංකාවේ පිටත ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ලියාපදිංචි කරන සමාගම් හඳුන්වන්නේ ලංකාවේ ලියාපදිංචි කරලා පිටරට ව්‍යාපාර කටයුතු කරනවා අප්වෙරළ සමාගම් 36ට එක. හරි. මම හිතනවා මෙතන යනකල් උත්තර ටික ඔයාලා හරි කියලා. ඔයාලා ප්‍රශ්න තියෙනවා නම් දැන් ටක් ගාලා ඉදිරිපත් කරන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්. හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ටක් ගාලා කියන්න. දැන් ඉක්මනට කතා කරොත් අපිට ඉක්මනට ඉවර කරලා ඔයාලට පොඩ්ඩක් කලින් බ්‍රේක් එකක් දෙන්න පුළුවන්. මන්න ප්‍රශ්නයක් නැහැ. ආගේ පැත්තෙන් ආපවනේ. right. ඔයාලට ප්‍රශ්න නැහැනේ. එහෙනම් මම ඊට ටිකක් සාකච්ඡා කරගෙන යනවා. තව ප්‍රශ්න කීපයි තියෙන්නේ. මේ ටික මතනවා. This හත ප්‍රශ්නේ. ප්‍රශ්න බෙදලා නැහැ. ඒ කියන්නේ ලකුණු දෙකක් හම්බෙන ප්‍රශ්නයක්. විවිධ පාර්ශ්ව විවිධාකාරයෙන් සමාජ වගකීම් වර්ග කරනවා. එක්සත් ජාතීන්ගේ සංගමය අනුව වගකීම් සමාජ වගකීම් කොහොමද කියලා අහනවා. හරි. එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුව සමාජ වගකීම් කොහොමද කියලා අහනවා. හරිද? එයා කියනවා මෙන්න මෙහෙම. එකක් කියනවා සේවක අයිතිවාසිකම් සුරැකීම. සේවක අයිතිවාසිකම් සුරැකීම කියලා එයා එකක් කියනවා. මානව අයිතිවාසිකම් කියලා තව එකක් කියනවා. මානව අයිතිවාසිකම් සුරැකීම. ප්‍රජා සේවා නැත්තම් සමාජ සුබ සාධනය කියලා තව එකක් කියනවා. පරිසරයේ සුරැකීම කියලා තව එකක් කියනවා. හරි. හතරම හරි නම් ලකුණු දෙකක් ඔයාලට හම්බ වෙනවා. හතරම හරි නම් ලකුණු දෙකක් හම්බ වෙනවා. සේවක අයිතිවාසිකම් සුරැකීම, මානව අයිතිවාසිකම් සුරැකීම, ප්‍රජා සේවා එහෙම නැත්නම් සමාජ සුබ සාධනය දෙකෙන් එකක් පරිසරයේ සුරැකීම. අට බෙදෙන්නේ නැහැ. සමාජ වගකීම් පෙන්වන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම විදියට අහනවා. සංකේත එක ක්‍රමයක්, වාර්තා කිරීම ඒ කියන්නේ වෙබ්සයිට් වල
සංගරාවල වාර්තා කරන එක විනිවිද භාවය කරන දේ කියන දේ කරනවා කියන එක විමර්ශනය අපි කරපු දේවල් ගැන අපිම හොයනවා වගවීම අපි කරපු දේවල් ගැන වගකීම අපි බාර ගන්නවා මූල ධර්ම අපි කරන දේවල් ගැන අපි හැමදේම හිතන දේ කරන්නේ නැහැ ප්‍රතිපත්තියක් එහෙම නැත්තම් යම්කිසි ප්‍රතිපත්තියෙන් එක්ක කරනව හිතනවා මේ වැඩ කරනවා කියලා හිතනවා හරි මෙතන හයක් තියෙනවා ඕනෙමිය ඕනෑම හතරකට ලකුණු දෙකයි මේ හයෙන් ඔයා ඕන හතරක් ලියලා දෙනවා නම් ලකුණු දෙකක් තියෙනවා යාට හරිද හයෙන් ඕන හතරක් ලියලා දෙනවා නම් ලකුණු දෙකක් දෙනවා සංකේත කිරීම වාර්තා කිරීම විනිවිදභාවය විමර්ශනය වගවීම මූලධර්ම හරිද 39 37 38 39 හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න කට්ටිය මොකද එකපාරට මේ ලියුවේ accounts class එකට ready වෙනවද දැන් connection આવුද 39 අයන්න ව්‍යාපාරිකයන් අන් අයගේ සුභසිද්ධිය රැකෙන පරිදි කටයුතු කරනවා කියන එක හිස්තැනක් දීලා වන අතර හොඳ හා නරක පිළිබඳ මන අවබෝධයෙන් කටයුතු කිරීම හිස්තැනක් වේ. ව්‍යාපාරයක් අන් අයගේ සුභසිද්ධිය රැකෙන පරිදි කටයුතු කිරීම පළවෙනි ස්ථානට සමාජ වගකීම හා නරක පිළිබඳ මන අවබෝධයෙන් හොඳ හා නරක පිළිබඳ මන අවබෝධයෙන් කටයුතු කිරීම දෙවෙනි ස්ථානට ආචාර ධර්ම හරි සමාජ වගකීම් ආචාර ධර්ම මාර කිව්වා ඉස්සෙල්ලා මේ ආයන්න කියන එක මම උත්තරේ වලට බලලා කියන්නම් එතකොට මේ ප්‍රශ්නේ ඉස්සරහ තියාගන්න 40 අයන්න ගණිතකරුවන් කෙරෙහි ඉටු කළ යුතු සමාජ වගකීම් ලෙස හිස්තැනක් හා අයිතිවාසිකම් සුරැකීම දැක්විය හැක. ඒ කියන්නේ ගණිතකරුවන්ට කරන්න පුළුවන් අයිතිවාසිකම් දෙකක් ඔයා ලියලා තියෙන්න ඕනේ. එතකොට ඔතන ලිස්ට් එකේ හෙන බර ගානක් තියෙනවා ගණිතකරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් දේවල්. මම කෙටියෙන් ලියන්නම්. අපිට ලියන්න පුළුවන් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම දීලානේ තියෙන්නේ. ඔයා ලියලා තියෙනවා නම් නිවැරදි තොරතුරු. ලකුණු දෙනවා කරුණු දෙකක් කියලා තියෙන්න ඕනේ. ආරක්ෂිත නිෂ්පාදිත ලකුණු දෙනවා විශ්වාසය තහවුරු කිරීම කියලා දෙනවා නම් ලකුණු දෙනවා සාධාරණ වීම කියලා ලියලා දෙනවා නම් ලකුණු දෙනවා ඉහළ ගුණාත්මය කියලා ලියලා දෙනවා නම් ලකුණු දෙනවා මේ ටිකෙන් ඕනෙම දෙකක් වාගේ ලකුණු දෙනවා නම් ඕනෙම දෙකක් වාගේ ස්ථානේ ලියලා දෙනවා නම් ඔයාලට ලකුණු හම්බ වෙනවා හරිද නිවැරදි තොරතුරු ආරක්ෂිත නිෂ්පාදිත ඉහළ ගුණාත්මය විශ්වාසය තහවුරු කිරීම සාධාරණ වීම ඕනෑම දෙකකට ලකුණු එකයි. නිවැරදි තොරතුරු ආරක්ෂිත නිෂ්පාදන ඉහළ ගුණත්වය විශ්වාසය තහවුරු කිරීම සාධාරණ වීම. ඕනෑම දෙකකට ලකුණු එකයි. තිරසාර සංවර්ධනයේ උපකොටස් තුනක් තියෙනවලු. පරිසර තිරසාර සංවර්ධනය සමාජ තිරසාර සංවර්ධනය
ආර්ථික තිරසාර සංවර්ධනය. හිස්තැන් තුනම හරිනම් එක ලකුණයි. සර් ඕ සර් ඉස්කෝලේ account class පටන් ගත්තා. මොකද ඉස්කෝලේ account class පටන් ගත්තා සර්. ස්කෝලේ කවුන්ට් කිව්වේ නෑනේ පුතේ. එවනම් මෙහෙම කරන්න. ලීව් වෙලා එකට ජොයින් වෙන්න එහෙනම්. වීඩියෝ එක දානවා වීඩියෝ එක දැම්මම ජොයින් වෙන්න. හරි. මට නවත්තන්න දෙයක් නැහැ මොකද වෙන දවස්වල ටයිම් එකකුත් නැහැ සහ ඔයාලා කලින් දැනුවත් කරේ නැහැ. හරි. පස්සේ වුණොත් වීඩියෝ එක අප්ලෝඩ් කරලා මම දැනුම් දෙන වීඩියෝ එක අප්ලෝඩ් කරලා පස්සේ සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් ඔයා කැමති නම් මේකේ ඉන්න කැමති නම් එතන යන්න. ඔයාගේ choice එක. හරි. කොහොමද වීඩියෝ එක අප්ලෝඩ් කරනවා? ඒකෙන් හරි බලන්න ඔයාගේ කැමැත්ත ඔයාට අවස්ථාව දෙනවා. 40 ආයන්නට උත්තරය එතකොට පරිසර තිරසාර සංවර්ධනය, සමාජ තිරසාර සංවර්ධනය, ආර්ථික තිරසාර සංවර්ධනය මේ තුනෙන් ලියලා තියෙනවා නම් ඔයාට එක ලකුණක් හම්බ වෙනවා. තුනම ලියලා තියෙනවා නම් එක ලකුණක් ඔයාට හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ මම මේ ටික නොකරනවා 39 40 ප්‍රශ්න උත්තර ටික එතකොට 40 අයන්න හරි 40 ආයන්න හරි 41 අයන්න සිය ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳවත් එමගින් සමාජයට වන බලපෑම පිළිබඳවත් පෞද්ගලිකම ව්‍යාපාර වගකීම සමාජ වගකීමයි කියලා කිව්වේ ඇමරිකා එක්සත් ජනපදය USA. හරි එහෙලා තියෙනවා නම් එක ලකුණක් ඔයාලට හම්බ වෙනවා. ආයන් හිස්තනක් හා හිස්තනක් ආදිය ව්‍යාපාර ආර්ථික තිරසාර බව වෙනුවෙන් කටයුතු කරන විට අවධානය යොමු කළ යුතු කරුණු වේ. ආර්ථික තිරසාර භාවය ළඟා කරගන්න අවධානය දෙන්න ඕනේ කරුණු. ටියුට් එකේ තියෙනවා මේ පරිසර සමාජ ආර්ථික. මේ තුන්දෙනාගෙනම කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඒ කරන්න කලින් අවධානය දෙන්න ඕනේ කරුණුත් තියෙනවා. හරි. අන්නේ අවධානය දෙන්න ඕනේ කරුණු අහන්නේ. හරි. මම ඒක ලියන්නම්කෝ. පාඩම පැහැදිලි නේද එතකොට? හරිද? ටියුට් එකේ මම ලියන්නම්කෝ. හරිද? ටියුට් එකේ වල දීලා තියෙන විදිහට එයා අවධානය දෙන්න ඕනේ ආර්ථික වර්ධනය. ඊට පස්සේ ආර්ථික ස්ථායීතාවය. ඊට පස්සේ කාර්යක්ෂම සම්පත් භාවිතය. නිෂ්පාදනය හා පාරිභෝජනය. සේවා නියුක්තිය. අන්තර්ජාතික වෙළඳාම. හරි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. හිස්තන් තියෙන පේපරේ වාට 1යි 2යි 3යි. ඕනිම තුනකට ඕනෑම තුනකට ලකුණු 1යි. හරි. ඕනෙම තුනකට ලකුණු 1යි. ආර්ථික වර්ධනය කියලා ලිව්වත් ආර්ථික ස්ථායීතාවය කියලා ලිව්වත් කාර්යක්ෂම සම්පත් භාවිතය කියලා ලිව්වත් නිෂ්පාදනීය පාරිභෝජනය කියලා ලිව්වත් සේවා නියුක්තිය කියලා ලිව්වත් අන්තර්ජාතික වෙළඳාම කියලා ලිව්වත් මේ හයෙන්
ඕනිම තුනකට වාට ලකුණු එකක් හම්බ වෙනවා. හරිද? ඕනිම තුනකට ලකුණු එකක් හම්බ වෙනවා. හරිද? හරිද? ඊට පස්සේ 42 ප්‍රශ්නෙට එනවා මම මේක මකනවා. 42 ප්‍රශ්නෙට එනවා මේක මකනවා. ආයන්න 4R සංකල්පය තුළ අන්තර්ගත වන්නේ 4R සංකල්පය අන්තර්ගත වෙන 4 දෙනා ගැන අහන්න. 42 අයන්න R 4ක් තියෙන්නේ. මොනවාද R 4? recycle, reduce, reuse, replace. recycle කියන්නේ ප්‍රතිචක්‍රීයකරණය. reduce කියන්නේ භාවිතය අඩු කිරීම. reuse කියන්නේ නැවත භාවිතය. replace කියන්නේ ප්‍රතිස්ථාපනය. හතරම ලියලා තියෙනවා නම් එක ලකුණක් ඔයාලට හම්බ වෙනවා. හරි. ඔය හතර ලියලා තියෙනවා නම් ඔයාලට එක ලකුණක් හම්බ වෙනවා. හරි. ප්‍රතිචක්‍රීයකරණය, භාවිතය අඩු කිරීම, නැවත භාවිතය, ප්‍රතිස්ථාපනය. පිළිවෙල ප්‍රශ්නයක් නැහැ. හතර තියෙනවා නම් ඔයාලට ලකුණ හම්බ වෙනවා. පිළිවෙලක් නැහැ. ආයන් තිරසාර සංවර්ධනය සඳහා ව්‍යාපාර ගත යුතු ක්‍රියාමාර්ග තුළ සමාජ හා සංස්කෘතික සංවර්ධනයේදී අවධානය යොමු කරන ශ්‍රේෂ්ඨ. අන්න අර ආර්ථිකය ගැන ඇහුවා වගේ සමාජය ගැන මෙතන අහලා තියෙන්නේ. ඒතර සමාජය ගැන බලද්දී ඔයා අවධානය යොමු කරන්න ඕනෙලු මම ලියන්න මෙන්න මෙහෙම. ජනතාවගේ ජීවන තත්ත්වය ගැන බලන්න ඕනේ. හරිද? ජාත්‍යන්තර සහභාගීත්වය ලබා ගැනීම ගැන බලන්න ඕනේ. දුගී බව නැත්තම් දුප්පත් බව ගැන බලන්න ඕනේ. සේවක සම්බන්ධතා ගැන බලන්න ඕනේ. තව තියෙනවා. මම මේක මකනවා. දේශීය සංස්කෘතිය සම්ප්‍රදායන් ගැන බලන්න ඕනේ. මානව ප්‍රාග්ධනය ගැන බලන්න ඕනේ. හරි. 1 2 3 4 5 6ක් ලියලා තියෙනවා. ඔයාගෙන් අහන්නේ හිස්තැන් 2යි ඕනෑම දෙකකට ලකුණු එකක් හම්බ වෙනවා. ඕනිම දෙකකට ලකුණු එකක් හම්බ වෙනවා. මානව ප්‍රාග්ධනය
දේශීය සංස්කෘතිය සම්ප්‍රදායන් ජනතාවගේ ජීවන තත්ත්වය ජාත්‍යන්තර සහභාගීත්වය දුකී බව නැත්තම් දුප්පත් බව සේවක සම්බන්ධතා ඕනම දෙකකට පාට ලකුණු එකක් හම්බ වෙනවා හරිද එතකොට මම හිතනවා හරි කියලා ටක් ගාලා බැරි වුණා නේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ඔයා හදිසියෙ ලියලා නැත්තම් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. හරි මම එමුණොත් ඔයාට අවශ්‍ය නම් ඔයාට ලියා ගන්න බැරි වෙච්ච උත්තර හදිසියෙ හරි තිබ්බනම් කොහේ හරි තැනක ඒ කියන්නේ උත්තර ලියලා තිබ්බේ නැහැ සහ ලියා ගන්න බැරි වෙච්ච උත්තර තිබ්බා නම් මට ඒ අදාළ ප්‍රශ්නන්ගේ මැසේජ් එකක් දාන්න. ඒතර මම ඒකට අදාළ උත්තර ටික නැවත ඔයාලට ලබා දෙන්නම්. හරිද? ඔයා ලියලා තියෙන ඔක්කොම ලියලා ඇති කියන උපකල්පනය මත තමයි මම පේපරේ සාකච්ඡා කරගෙන ගියේ. හරිද? ලියා ගන්න බැරි වෙච්ච ඒවා තිබ්බා නම් හිස්තැන් තියනවා නම් ඒ දේ වලට උත්තර ටික ඔයාලට බලා ගන්න බැරි වුණා නම් කියන්න මම ඒ ටික දෙන්නම්. හරි 42 ආයතන එනවා හිටියේ 43 ආයතන යම් ව්‍යාපාර ආයතනයක් තම ආචාර ධර්ම පද්ධතිය ලිඛිතව සකස් කරාම ඒක අපි කියනවා ආචාර ධර්ම සංග්‍රහය කියලා. ලකුණු එකයි. ආචාර ධර්ම සංග්‍රහය කියලා දෙනවා ලකුණු එකයි. සමාජවාදීකයේ මිටු කරන කට්ටියට දෙනවලු ප්‍රමිතියක් එස්සේ 8000. ඔයාලට මෙතන ISO 26000 කියන්නත් පුළුවන්. ওই දෙකෙන් උත්තර ඕන දෙකකට මම ලකුණු දෙන්නම්. ISO 26000 2010. මේ දෙන්නගේ ඕනම එක්කෙනෙක්ට ඔයාලට ලකුණු එකක් හම්බ වෙනවා. හරි දෙන්නගේ ඕනම එක්කෙනෙක්ට ඔයාලට ලකුණු එකක් හම්බ වෙනවා. මම කරනවා මේක Atalis hatar. Ayan. For සංකල්පයට අනුව ප්‍රතිචක්‍රීයකරණය කොටස් දෙකයි. ලෙස දෙආකාරයකින් නිමවීම් ලක්ෂණසේ හදාන්න පුළුවන්. අපි මේකට කියන්නේ up cycle low cycle. ඒ කිව්වේ වටිනාකමින් වැඩි දෙයක් වටිනාකම අඩු දෙයක් වටිනාකම වැඩි දෙයකට පරිවර්තනය කරනවා. ඒකට අපි කියනවා අප්සයිකල් කියලා. වටිනාකම වැඩි දෙයක් අඩු දෙයකට පරිවර්තනය කරනවා. ඒකට අපි කියනවා ලෝ සයිකල් කියලා. ඔගේ උත්තරේ මේ දෙකෙන් වටිනාකම අඩු දෙයක් වැඩි දෙයක් කරනවා කියලා හෝ වටිනාකම වැඩි දෙයක් අඩු දෙයක් කරනවා කියලා මේ විදිහට සිංහලෙන් ලියලා තියෙනවා නම් හරි අප්සයිකල් ලෝ සයිකල් කියලා ලියලා තියෙනවා නම් ඔයාලට ලකුණු හම්බ වෙනවා. හරිද? දෙකම ලියලා දෙනවා නම් ඔයාලට එක ලකුණයි. සේවා නියුක්තකයන්ගේ අවදානම් තත්ත්වයන් අවම කරමින් සංවිධානයක වෘත්තීය සෞඛ්‍ය පාලනය කිරීමට හා එහි ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කිරීමට හඳුන්වා දීලා තියෙන ප්‍රමිතිය OHSCS 18/01/2010 මේකට අපි සිංහලෙන් කියනවා කාර්මික සෞඛ්‍ය सुरक्षितता पद्धति සහතිකකරණය. වාගේ උත්තරේ OHSAS 18/01/2010 කියලා ලියලා තිබ්බනම් ඇති. මේක ලියලා දෙනවා නම් ලකුණ එකයි. වැඩි හොඳට මම මේක කිව්වේ.
කාර්මික සෞඛ්‍ය සුරක්ෂිතතා පද්ධති සාධිකරණය කියලා වැඩි හොඳට කිව්වේ මේ ටික ලියලා තියෙනවා නම් ඇති. හරිද? හරි. පාඩි ලියා ගන්න බැරිව තියෙනවා නම් දැන් උනත් අහන්න මම ඊට නැවත උත්තර කියන්නම්. ලියා ගන්න බැරිච්ච උත්තර තියෙනවා නම් හරි. අද ලකුණු අහන්න බය වෙන්න එපා. ලකුණු ටික අහන්නේ උනාට ලකුණු ටික අහන්නේ ඔයා පර්සනල් මට මැසේජ් එකක් දාන්න ලකුණු ටික. මෙතන අහන්න බය වෙන්න එපා. හරි. හරි. එතකොට ඒ 44 ආයන්නනේ. හරි. 45 ව්‍යාපාර වලට අදාළ ආචාර ධර්ම විවිධ ශිතානුව බෙදා වෙන් කරන්න පුළුවන්. හරි. ඒ අනුව නිෂ්පාදනයට අදාළ ආචාර ධර්ම ලෙස ස්ථාන දෙකක් තියෙනවා. මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම ලෙස ස්ථාන දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා ආචාර ධර්ම නෝට් එක අරගෙන ඒකෙන් නිෂ්පාදනයට අදාළ ආචාර ධර්ම ආය නිෂ්පාදනයට අදාළ ආචාර ධර්මයි මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්මයි ලියන්න ඕනේ. හරි. මම උත්තරේ කියන්න මේක ගොඩක් තියෙන මම ලියන්න නැතුව ඉන්නම්. හරිද? ඔයා බලන්න මේ කියන උත්තර වාගේ උත්තරේ තියෙනවද? ඕනම දෙකක් මේ කියන ටිකෙන් ඕනම දෙකක් නිෂ්පාදනයට අදාළව තියෙනවා. ඒ කියන්නේ පළවෙනි ස්ථාන දෙකට. මම කියනවා මෙන්න මෙහෙම. ස්වාධිකාර අයිතිය සොරා නොගැනීම. හරි. ස්වාධිකාර අයිතිය සොරා නොගැනීම. ඊට පස්සේ අස්වාභාවික ආහාර නිෂ්පාදනය නොකිරීම. වාගේ උත්තර මම මේ කියනවා තියෙනවද බලන්න. අස්වාභාවික ආහාර නිෂ්පාදනය නොකිරීම. මම වෙන මොකුත් නෙවෙයි වාගේ ටියුට් එකෙන් කියන්නේ. අපද්‍රව්‍ය බැහැර කිරීම අඩු කිරීම. අපද්‍රව්‍ය බැහැර කිරීම අඩු කිරීම. පරිසර හිතකාමී නිෂ්පාදන බිහි කිරීම. හරි මට ලියා ගන්න අවශ්‍ය නම් ලියා ගන්න පස්සේ කියන්නේ මම ඒක දෙන්නම්. ඒ අදාළ තැන් වල මෙන්ෂන් කරන්න මට ගෲප් එකේ හරි මැසේජ් එකක් දාලා මෙන්ෂන් කරන්න මම ඒක දෙන්නම්. පරිසර හිතකාමී නිෂ්පාදන බිහි කිරීම. පරිසර දූෂණයෙන් වැළකීම. පරිසර දූෂණයෙන් වැළකීම. හරිත නිෂ්පාදන වලට යොමු වීම. හරිත නිෂ්පාදන වලට යොමු වීම. ඔය ටිකෙන් දෙකක් ඔයාලට තියෙනවා නම් ඒ උත්තරේ කොටසක් හරි. එක ලකුණක් ඔයාලට හම්බ වෙනවා. ඔය දෙකක් හරිනවා. ඔයාලා ලියලා තියෙන උත්තර මම මේ කියව ලිස්ට් එකෙන් ඕනම තැනක තිබ්බා නම් ඔයාගේ දෙකම හරිනම් ඔයාලට ලකුණක් හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ මානව සම්පත් කළමනාකරණයට අදාළ මම මෙහෙම කියන්නම්. සේවක හිංසනය වැළැක්වීම. හරි. සේවක හිංසනය වැළැක්වීම. සේවකයන්ට දුම්පොරොන්දු ඉටු කිරීම. සේවකයන්ට දුම්පොරොන්දු ඉටු කිරීම. සේවක අයිතීන් වලට ප්‍රමුඛත්වය දීම. සේවක අයිතීන් වලට ප්‍රමුඛත්වය දීම. වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂාව ලබා දීම. වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂාව ලබා දීම. සේවකයන්ට විෂම ලෙස නොසලකීම. සේවකයන්ට විෂම ලෙස නොසලකීම. විනිවිද භාවයක් සහිත ගෙවීම් ක්‍රමයක් පවත්වාගෙන. සේවක සම්වර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම. සේවක සම්වර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම. හරිද? ඔය ටිකෙන් දෙකක් තියෙනවා නම් ඔයාට එක ලකුණක් හම්බ වෙනවා. හරිද? එතකොට අර නිෂ්පාදනයේ කියලා ඉස්සෙල්ලා කියපු දෙකෙන් එකක් දෙක මේ කරුණු දෙකක් ලියලා තියෙනවා නම් එක ලකුණකොත් මේ දැන් කියපෙකින් කරුණු දෙකක් ලියලා තියෙනවා නම් එක ලකුණකොත් හම්බ වෙනවා.
හරි 45 උත්තරේ ඒක 46 වර්තමානයේදී ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන් හා පොදුවේ සමාජයේ බලපෑම් ඇති කරන බලවේග කිහිපයක් වර්ධනය වෙමින් පවතී. වර්තමානයේදී ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට පොදුවේ සමාජයට බලපෑම් ඇති කරන බලවේග කිහිපයක් වර්ධනය වෙමින් පවතී. එකී බලවේග වන්නේ. මෙතන අහන්නේ ඇල්මැති පාර්ශවයන්ටත් අපිටත් සමාජයට බලපෑම් වෙනවලු. එහෙම බලපෑම් වෙන්න වර්ධනය වෙන බලවේග කිහිපයක් තියෙනවලු. අපිට කියන්න පුළුවන් ව්‍යාපාර ප්‍රවණතා නැත්නම් ව්‍යාපාර අභියෝග කියලා අපි ඉගෙන ගත්ත කොටස තමයි මෙතන උත්තරේ දාන්න වෙන්නේ. හරි. එතකොට අපිට කියන්න පුළුවන් ප්‍රශ්න කීයද 46. හරි. 46 ගෝලීයකරණය. හරිද? ඊට පස්සේ පරිසරය පිළිබඳ දැනුවත්භාවය. ඊට පස්සේ තාක්ෂණ වර්ධනය. තාක්ෂණය කියලා ලියලා තිබ්බත් හරි. ඊට පස්සේ දැනුවත් පාරිභෝගිකය. හරිද? ඊට පස්සේ ඩිජිටල් තාක්ෂණය. විද්‍යුත් ව්‍යාපාර නැත්තම් විද්‍යුත් වාණිජ්‍ය. හරිද? ව්‍යාපාර අතර තරගය. මෙන්න මේ ටිකෙන් 46ට ස්ථාන තියෙනවා 1 2 1 2 3 4ක් තියෙනවා. 4කට ලකුණු දෙකක් වාට හම්බ වෙනවා. හරිද? ලියා ගන්න ටයිම් අදී වගේ නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ෆෝන් එකක් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගා ගන්නවා ලියලා නැත්නම්. හරිද? හරි. මම 47 වෙනි ප්‍රශ්නෙට යනවා. ස්ක්‍රීන්ෂොට් එක ගහ ගන්න ලියාගත්තේ නැත්නම් මට පස්සේ දැනුවත් කරන්න මම උත්තරේ දෙන්නම් ඔයාලට. හතලිස් හත. ව්‍යාපාරයක් සමාජයට ආපසු ලබා දෙන ද සමාජ වගකීම ලෙස හඳුන්වන්නේ. කවුද කියලා අහනවා? පිලිපීනය. පිලිපීනය වන අතර සමාජ වගකීම් පිළිබඳ මඟ පෙන්වීම දේ ප්‍රමිතිය ISO 26000 2010. උත්තර දෙකම ලියලා දෙනවා නම් ඔයාලට ලකුණු එකක් හම්බ වෙනවා.
ආයන්න. අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිති උල්ලංඝනය නොකරමින් වර්තමාන අවශ්‍යතා ළඟා කර ගන්නා වූ සම්වර්ධනය තිරසාර සංවර්ධනය. ඒ සමාන වැදගත්කම් වූ ස්ථාන තුනක් යන කොළු තුන මත ගොඩනැගී ඇත. ආර්ථික, සමාජ, පරිසර යන කොළු තුන මත ගොඩනැගී ඇත. උත්තරම හතරම හරි නම් එක ලකුණක් ඔයාලට හම්බ වෙනවා. අසාධාරණ නැති හැබැයි උත්තර හතරම හරි නම් එක ලකුණක් ඔයාලට හම්බ වෙනවා. සර් ඔව් 47 ඒකට එස්සේ 8000 ලියුත් වැරදිද? එසේ 8000 වැරදි පුතේ සමාජ වාක්‍යය පිළිබඳ මඟ පෙන්වීම මේ තියෙන්නේ. ISO 27000 කියන්නේ සමාජ වාක්‍යම් සාධිකරණය කියලා අපි හඳුන්වනවා. ඒකෙන් වෙන්නේ සමාජ වගකීම් වලට මඟ පෙන්වීම. හරි. එසේ 8000 සමාජ වගකීම් සාධිකරණය. social accountability 8000 කියන ප්‍රමිතිය දෙන්නේ සමාජ වගකීම් ඉටු කරනවා කියන එක පෙන්වන්න. මේකත් ඉටු කරනවා කියන පෙන්වන්න දෙන්න පුළුවන්. හැබැයි මෙතන ඇත්තටම ફોකස් එක තියෙන සමාජ වගකීම් ඉටු කරනවා කියන එක පෙන්වන එක සහ ඒකට මඟ පෙන්වීමක් ගැන අදහසක් තමයි මේකේ තියෙන්නේ. එතකොට ඒ නිසා ISO 27000 කියන උත්තරේ ගන්න වෙන්නේ 28000 ගන්න බෑ. ඒක සමාජ වගකීම් ඉටු කරා කියන එක තහවුරු කරන්න තියෙන ප්‍රමිතියක් හා සමානයි. හරි. ඒ නිසා ඒක ගන්න බෑ පුතේ මේක විතරයි ගන්න පුළුවන්. කාරණා මගේ ප්‍රශ්නයක් අහලා මම රිප්ලයි කරන්න බැරි WhatsApp එකේ මේ අනුබද්ධ සේවා කියන්නේ මොකක්ද කියලා අහලා තිබා. අනුබද්ධ සේවා කියන්නේ පුතේ මේ උපකාරක සේවා වලටම තමයි අනුබද්ධ සේවා කියන්නේ. ව්‍යාපාර සහාය සේවා, අනුබද්ධ සේවා, උපකාරක සේවා කියන සියල්ලම අදහස් කරන්නේ ව්‍යාපාරයේ වෙළඳාම් කටයුතු වලට උදව් වෙන සේවාවන් වලට. හරිද? උපකාරක සේවා කියන ඒවාට. හරි. එතන අපි අත්‍තරම් බලවත් ඔය රක්ෂණය, ප්‍රවාහණය, සංනිවේදනය, ප්‍රවාහණය ඇතුලේ ගබඩාකරණය, සැපයුම් සේවායි කියලා කතා කරන්නේ උපකාරක සේවා ටික. ඊළඟට 7 වෙනි පාඩමට පස්සේ පාඩම් ටික. හරි. 47 උත්තරේ මොකනවා? ප්‍රශ්න බෙදෙන්නේ රටක පෞද්ගලික අංශයේ ඒකාධිකාරය පාලනය කිරීමට රජය මැදිහත් වීම අත්‍යවශ්‍ය වේ. එලෙස ශ්‍රී ලංකා ව්‍යාපාර කෙරෙහි ඊයදකී පාර්ශවයේ බලපෑම් සිදුවන ප්‍රධාන ආකාර ලෙස විස්තර තියෙනවා 1 2 3ක් තියෙනවා. හැබැයි ආකාර ගොඩක් තියෙනවා. මම ඒ ආකාර ටික ලියන්නම්. ගනුදෙනු කරුවෙක් ලෙස ආගේ උත්තරේ ගනුදෙනු කරුවෙක් ලෙස කියලා දෙනවා නම් හරි. හරි. තරග කරුවෙක් ලෙස ඒත් හරි. නියාමකෙක් ඒ කියන්නේ කොයලා බලන කෙනෙක් ඒත් හරි. දිරිගැන්වීම් සපයන්නේ ඒත් හරි. යටිතල පහසුකම් සපයන්නේ ඒත් හරි. බදු අය කරන නියෝජිතයෙක් 1 2 3 4 5 6 ඔය හයෙන් ඕනම තුනක් තියෙන්න ඕනේ. ඒ වගේම අර රජය කියලා ලියලා දෙන උත්තරේ හරියන්න ඕනේ. එතකොට රජය කියලා ලියලා දෙන උත්තරේ හරිය ගිහිල්ලා මේ ඕනම තුනක් තියෙනවා නම් මට ලකුණු දෙකක් හම්බ වෙනවා. එහෙම නැතුනොත් ලකුණු නැහැ. රජයත් හරියන්න ඕනේ. මේ ටිකෙන් තුනක් හරියන්නත් ඕනේ.
මේකට තව එකක් දාන්න පුළුවන් මේකට. තව එකක් දාන්න පුළුවන්. ප්‍රතිපත්ති සම්පාදකයෙක්. ඔකත් දාන්න පුළුවන්. ප්‍රතිපත්ති සම්පාදකයෙක් කියන එක දාන්නත් පුළුවන්. හරි. හරි. අවසාන ප්‍රශ්න දෙක. හරි. ලියා ගන්න බැර නම් පුතේ ස්ක්‍රීන්ෂොට් එක ගන්න. හතලිස් නමේ ආයන්න හිස්තැනක් සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද හිස්තැනක් සංස්ථාපිත සමාගමක් ලෙස හැඳින්වෙන්නේ. හරි. ප්‍රශ්න භාගයක් කොට උත්තරේ දීලා තියෙනවා. හතලිස් නමේ අයන්නට තියෙන්න ඕනේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද සමාගමක් නෑ ව්‍යාපාර සංවිධානය කියලා 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද පනත සංස්ථාපනය කරන ලද ව්‍යාපාර සංවිධාන විශේෂය ව්‍යාපාර සංවිධානයක් සංස්ථාපිත සමාගමක් වේ. මොකද සංස්ථාපිත සමාගම් නිර්වචනයනේ. එතකොට සමාගම් කියන වචනේ අතට දාන්න බෑනේ. ඒ නිසා ව්‍යාපාර සංවිධාන. මේ දෙකම හරිනම් ආට කලකුණක් හම්බ වෙනවා. 2007 අංක 7 සමාගම් පනත ව්‍යාපාර සංවිධාන. හතලිස් නමේ ආයන්න DFCC Bank PLC PLC කියන්නේ public listed company Selinco PLC public listed company ඒ කියන්නේ හිස්තැනක් සමාගම් වල නිසසු සිංහල අකුරු පොඩ්ඩක් කවුරු හිතන්න එපා ගැන නිල ලැයිස්තුගත පොදු සමාගම් සඳහා නිදසුන් එසද සිලෝන් බිස්කට් කම්පැනි කියන්නේ CBL එක ලිමිටඩ් සීමා සහිත මැලිබන් බිස්කට් ලිමිටඩ් නිල ලැයිස්තුගත නොකරපු නිල ලැයිස්තුගත නොකළ පොදු සමාගම් හදස් නමේ ආයන්නට මේ දෙන්න ලියලා තියෙනවා නම් ඔයාට එක ලකුණක් හම්බ වෙනවා. හරිද 50 අයන්න 50 අයන්න පුතේ 50 ප්‍රශ්න අපි ලිව්වා ඉස්සෙල්ලා 50 වගේ ප්‍රශ්නයක් උත්තරයක් ලිව්වා මේකේ මේ ප්‍රශ්නේ ලියපු දැන මම ඔයාලට කියන්නම්කෝ හතලිස් එකේ ආයන්න 41 ආයන්නට කියපු උත්තර වලින් හතරක් තියෙනවා නම් පාට එක ලකුණක් හම්බ වෙනවා. හරිද? 41 ආයන්නට කියලා තියෙන උත්තර වලින් ඔයාගේ උත්තරේ හතරක් තියෙනවා නම් එක ලකුණක් ඔයාට හම්බ වෙනවා. හරිද? මම ඉතින් පුතේ ආයෙ උත්තරේ කියන්නේ නැහැ. ඊට පස්සේ රජයේ බදු නොවන ආදායම් මොනවද කියලා අහනවා. මම ටික ලියන්නම්. හරිද? 50 ආයන්න. රාජ්‍ය ව්‍යවසාය ලාභ ගන්න පුළුවන්. බදු කුලිය ගන්න පුළුවන්.
ගාස්තු හා අය කිරීම ගන්න පුළුවන්. ජාතික ලොතරැයිය ගන්න පුළුවන්. පොලී ආදායම් ගන්න පුළුවන්. සමාජ ආරක්ෂණ දායක මුදල් ගන්න පුළුවන්. ප්‍රාන්දන භාණ්ඩ විකුණුම් ගන්න පුළුවන්. මහා බැංකුවේ ලාභ වැවරුම් ගන්න පුළුවන්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මෙතන ගාණක් කියලා නැහැ, එක ලකුණයි හම්බෙන්නේ. 4ක් තියෙනවා නම් එක ලකුණයි. ඕනෙම 4ක් තියෙනවා නම් එක ලකුණයි. රාජ්‍ය ව්‍යවසාය ලාභ, බදු කුලි, ගාස්තු අය කිරීම, ජාතික ලොතරැයිය, පොලී ආදායම්, සමාජ ආරක්ෂණ දායක මුදල්, ප්‍රාග්ධන භාණ්ඩ විකුණුම්, මහා බැංකුවේ ලාභ වැවරුම්. ඕනිම 4කට එකක් ඔයාලට හම්බ වෙනවා අවසාන ප්‍රශ්නේ. ඒතර මම ඔයාලට උත්තරේ කියපු නැති ප්‍රශ්නයක් තියෙනවා යහදර්ශකය කියන එක මම ඒක ඔයාලට පස්සේ බලලා කියන්නම්. ලකුණු ඔයා මේට එකතු කරන්න. ලකුණු මේ ලියන ප්‍රශ්න වලට ලකුණු දෙන විදිහ මම ඔයාලට හැම එකෙම එකින් එකට කිව්වා. 36 වෙනි ප්‍රශ්නෙට එනකල් දෙක ගානේ වැඩි කරලා ලකුණු ටික දැම්මා. 37 ඉඳලා 50ට එනකල් ලකුණු ටික මම කියපු විදිහට 1යි නම් 1යි 2යි නම් 2යි විදිහට ඔයාලට හම්බෙච්ච ලකුණු ටික දැම්මා. එකතු කරලා ෆයිනල් මාර්ක් එක එකතු කරා. ඒ එකතු කරපු ෆයිනල් මාර්ක් එක මට පර්සනල් මැසේජ් එකක් දාන්න. පෞද්ගලික පණිවිඩයක් යදන්න. හරි. හදිස්සියරි මිස් වෙච්ච තැන දිනා නම් වීඩියෝ එක අප්ලෝඩ් කරන්න අද වරද්දට අද රැයට අප්ලෝඩ් කරන්න. අද රැයට අප්ලෝඩ් කරාම ඔයාලට බලන්න පුළුවන්. මේ අඩුපාඩු තිබ්බනම් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට දැන් හදිස්සියේ නම් ඔයාලට ලියා ගන්න බැරි වෙච්ච ප්‍රශ්නකට උත්තරයක් තියෙනවා නම් එහෙම දෙයක් තියෙනවා නම් මට කියන්න මැසේජ් එකක් දාන්න ගෲප් එකට දාන්න. මම ඒකට ඔයාලට උත්තර ටික එවන්නම්. හරි. මොනාරි ප්‍රශ්නයක ගැටුම්කාරී තත්ත්වයක් ඔයාලට වෙනම තර්කයක් තියෙනවා නම් එහෙමත් ප්‍රශ්නයක් නැවා ඒකත් ඉදිරිපත් කරන්න. දැන් ඔයාලට කොහොමද ඊළඟට ඒකම්ස් ක්ලාස් එක මම හිතන්නේ 6ට තියෙනවා. ඒ නිසා දැන් ඔයා පොඩි බ්‍රේක් එකක් ගන්න. පුළුවන් නම් ලකුණු ටික එකතු කරලා දැන් මැසේජ් එක දැම්මත් කමක් නැහැ. නැත්නම් ඒකම්ස් ක්ලාස් එක ඉවර වෙලා මැසේජ් එක දැම්මත් කමක් නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම ඕනේ දේ තමයි ලකුණු දාන්න ඕනේ කීයට හරි. හරි. අද දවස් ඇතුළත හෝ හෙට දවස් ඇතුළත හෙට උදේට තියරි ක්ලාස් එක තියෙනවා 8:00මාරට. හරි 8:00මාර අපි 9ට පටන් ගමු තියරි ක්ලාස් එක. 9 ඉඳලා 11 වගේ වෙනකල් 9 ඉඳලා 11 වගේ වෙනකල් පටන් ගමු. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න. එහෙනම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. මොනවාරි දෙයක් තිබ්බත් කතා කරන්න. බුදු සරණයි සියලුම දෙනාට.